දෙන්න. නැවත වතාවක් හඬ නගා සාදුකාරයක් දෙන්න. පින්තුනි, බුද්ධ ශාසනයක සිදු කරගන්න පින්කම් අතර කටින මහා පින්කමක් කියන්නේ කෙනෙක්ගේ ජීවිතේ සිදු කරගන්න විශාලම පුණ්‍යස්කන්ධයක්. සමහර වෙලාවට කෙනෙකුට ජීවිතේ සිහිනයක් තියෙනවා. අනේ කොහොම හරි කටිනයක් කරගන්න ඕන. කෙනෙක් අවුරුදු ගාණක් පෙරම් පුරනවා. අනේ අපිට කටින පින්කමක් කරගන්න තියෙනවා නම්. ඊළඟට පින්කම් Tamanට කරගන්න බැරි නම් ඒ පින්කම කරගන්න පින්කමකට හරි අතගහලා සාදුකාරයක් දීලා අනේ සාදු කියලා අනුමෝදන් වෙලා හරි ඒ කටින පින්කම අනුමෝදන් වෙන්න මිනිස්සු පුදුමාකාර ශ්‍රද්ධාවෙන් අපේ රටේ එකතු වෙනවා. ඒ නිසා අද සීල සුවර්ණ පුණ්‍ය භූමියේ සිදු කරන මේ කටින මහා පින්කම විශේෂයෙන්ම සමන්ත විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මයා ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් මෙවර කටින මහා පින්කමේ දායකත්වයෙන් ධර්මින් කටයුතු කරනවා. ඒ වගේම ඔබ හැම දෙනාම අද මං හිතන්නේ දහස් සංඛ්‍යාත පිරිසක්. අපි හිතුවා ඇත්තටම ලසන්ත පිරිස අඩු වෙයි කියලා. එහෙමයි. මොකද පහුගිය දවස්වල දීර්ඝව ඇතිවෙච්ච මහා වර්ෂාව අද දවසේ පින්කමට කලින් ලොකු වර්ෂාවක් ඇදහිල්ලා අවසන් වුණා. ඒ වගේම රටේ ඇතිවෙච්ච යම් යම් දේශපාලනික වෙනස්කම් මේවත් එක්ක මිනිස්සු පින්කමට ටිකක් අඩු වෙයි කියලා අපි හිතුවා. හැබැයි හිතුවට වැඩියක් ඉන්නවා. වැඩි වුණා අපේ හැම. ඉතින් මේ පිරිස මේ තරම් ශ්‍රද්ධාවෙන් එකතු වෙන්නේ බුද්ධ ශාසනයක සිදු කරගන්න විශාලම පින්කම කටින මහා පින්කම වෙනුවෙන්. පින්තුනි, අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පස්වක භික්ෂූන් වහන්සේලා ඒ වගේම යසකුල පුත්‍රයා ඇතුළු යාළුවෝ 54 නමක් බුදුරජාණන් වහන්සේ පළවෙනි වස් කාලේ ගත කරේ මූල ගන්ධ කුටි විහාරේ. ඉසිපතන මිගදායේ මූල ගන්ධ කුටි විහාරේ තමයි පළවෙනි වස් කාලේ ගත කරන්නේ. මේ ප්‍රථම වස් කාලේ අවසන් වෙලා 69ක් මහරහතන් වහන්සේලාව චාරිකාවේ පිටත් කරා. චරත භික්ඛවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. මහණෙනි, චාරිකාවේ වඩින්න බොහෝ දෙනාට හිතසුව පිණිස ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ ධර්මයේ දේශනා කරන්න. ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ. මුල මැදාග පිරිසිදු අර්ථ සහිතව පැහැදිලි ප්‍රකාශන මාධ්‍යකින් නිවන් මඟ දේශනා කරගෙන වඩින්න කියලා 69ක් ධර්මප්‍රචාරයට පිටත් කරා. බුදුරජාණන් වහන්සේ තනියම වැඩම කරා උරුවෙල් දනව්වට. ඒ තමයි උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා দমনය කරා. මේ යන ගමනේ කප්පාසික වනයේ කියන වනාන්තරයකදී තිංසවග්ගිය කුමාරවරු මුණ ගැහුණා. ওই තිංසවග්ගිය කුමාරවරු තමයි මේ කටින චීවරයට මුල් වෙච්ච පිරිස. හැබැයි මේ තිංසවග්ගිය කුමාරවරු කියන්නේ රාජ කුමාරවරු, කොසල් රජුරුවන්ගේ ඥාති වෙච්ච රාජ කුමාරවරු 30 දෙනෙක්. දැන් බලන්න මේ පැවිදි වෙච්ච පිරිසගේ මානසිකත්වය. පැවිදි වෙන්න පෙර රාජ කුමාරවරු 30 දෙනාගෙන් 29 දෙනෙකුට පෙම්වතියෝ හිටියා. එක්කෙනෙක් ඉන්නවා, කෙනෙක් නැහැ. දැන් 30 දෙනාම කතා වුණා අපි චුට්ටක් විනෝද වෙන්න අපේ පෙම්වතියෝ එක්ක දවස් කීපයක් ගමනක් යන්න, ට්‍රිප් එකක් යන්න කියලා. එතකොට අනිත් එනා අනේ මට කවුරුත් නැහැනේ මං තනියෙන් ඉන්නේ කියලා. නේ අපි කෙනෙක් ඔයාට කුලියට හොයලා දෙන්නම් කියලා. එතකොට අර පෙම්වතියෝ 29 දෙනයි එක්කෙනෙකුට කුලියට ගත්ත කෙනෙක්. දැන් මේ රාජ කුමාරවරු අර පිරිසත් එක්ක දවස් දෙක තුන දැන් මේ කෙලෙස් වල නේද ජීවත් වෙන්නේ. එහෙමයි අපි. විනෝද වෙලා ඇවිදලා දවස් ගානම රාගයත් එක්ක එකතු වෙලා කෙලෙස් වල ජීවත් වුණා. මෙහෙම ඇවිදලා ආපහු එනකොට ලස්සන නාන්න පුළුවන් වැවක් තියෙනවා. අර රාජකුමාරවරු කිව්වා මෙතන නම් හොඳයි නාගන්න. කුමාරිකාවරුත් කිව්වා අනේ අපිත් නානවා. කුලියට ගත්ත කෙනා කිව්වා අනේ ඔයාලා නාන්න මට බෑ මං ගොඩ ඉන්නම් කියලා. ඒ වැඩේ දෙන්න. අර රජකුමාරවරු මොකද කරේ? අනේ පැලඳගෙන ඉන්න රාජාභරණ ඔක්කොම ගලවලා ගොඩින් තිබ්බා. කුමාරිකාවරුත් ආභරණ ගලවලා තියලා දැන් වතුරට බැහැලා කල්පනාවක් නැහැ පීන නානවා විනෝදේ. කුලියට ආපු එක්කෙනා අර ඔක්කොම බඩු ටික එකතු කරගත්ත පැන්න. දැන්
නාලා ගොඩට එනකොට ආභරණ නැහැ. කුමාරිකාවරුන්ගෙත් නැහැ, රාජකුමාරුන්ගෙත් ආභරණ නැහැ. දැන් පුදුම කේන්තියක්. දැනගත්ත කවුද කියලා. කුමාරිකාවරුන්ට කීවා ඔයාලා යන්න ගෙවල් වලට. අපි කොහොම හරි මෙයාව හොයා ගන්නවා. දැන් කේන්තිය. දැන් කුමාරවරු 30 දෙනා මේ බනහන්න යන ගමනක් නෙමෙයි, කාන්තාවක් හොය යනවා. කේන්තියෙන් යනවා. අපි කොහොම හරි මේකව අල්ල ගන්නවා කියලා කැලේ පීර බැන යනවා. මෙහෙම යනකොට බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයේ මැදින් උරුවෙල් දනව්වට වඩින ගමනේ බුදුරජාණන් වහන්සේ දකිනවා රාජ කුමාරවරු 30 දෙනාටම නිවන් දකින්න පින තියෙන 30 දෙනෙක්. බුදුරජාණන් වහන්සේ මේ 30 දෙනා එන පාරේ ගහක් අයිනේ වැඩ හිටියා. දැන් මේ 30 දෙනා දැක්කා ශ්‍රමණේ බුදු කෙනෙක් කියලා ඇඳිරුවේ නෑ. අන්න ශ්‍රමණේ. මේ ශ්‍රමණියවත් දන්නවද දන්නේ මේ කාන්තාව ගිය තැන යන් අහන්න කියලා බුදුහාමුදුර ළඟට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ශ්‍රමණය කවුරු හරි කාන්තාවක් ගියාද එහෙම මේ පැත්තේ. බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් මේ 30 දෙනා දිහා බුදු ඇසින් බලලා කියනවා අනුන් ගැන හොයනවට වැඩිය තමන් ගැන හොයාගත්තොත් හොඳ නැද්ද කියලා. දැන් ඇත්තටම බලන්න ඕක වර්තමානයේ ඉන්න තරුණයන්ගෙන් ඇහුවනම් කේන්ති යනවන්නේ. එහෙමයි. අහපු කෙනාට බැනලානේ යන්නේ. පෙර පිං ඇති කෙනාගේ ස්වභාවය මූණෙන් මූණ බැලුවා. එහෙම බලලා එහෙම වාඩි වුණා. මොකද්ද ස්වාමීනි මේකේ අර්ථය කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ එහෙමනම් ඔහොම වාඩි වෙලා හොඳට අහගන්න කිව්වා තමන් ගැන හොයන හැටි. බුදුරජාණන් වහන්සේ බොහොම ගැඹුරු ධර්මයක් දේශනා කරා කාන්තාවක් ගැන හොයන්න නැතුව තමන් ගැන හොයාගන්න විදිය. ඇස තුලින් බලන්න කිව්වා මම ඉන්නවද? ඇස තුලින් විමස බලන්න කිය බලාගෙන යනකොට තියෙන අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ කුණු වෙලා යන ජරාවටපත් වෙන නැසී වෙනසී යන ඇසක් මම කියලා දෙයක් නැහැ. මේ කන මගේ කියලා පිළිගත්තට කන තුලින් විමසලා බලන්න කිය මම ඉන්නවද? බලාගෙන යනකොට තියෙන සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ලෙඩ වෙන ජරාවටපත් වෙන මරුණහම කුණු වෙලා පස් වෙලා යන කන. නාසය තුලින් බලන්න කිය මම ඉන්නවද කියලා. ওই විදිහට බුදුරජාණන් වහන්සේ ආයතන 6 මුල් කරගෙන ගාම්භීර දේශනාවක් කරා. අර 30 දෙනාම බණහලා ඉවර වෙනකොට හැබැයි කවුරුත් රහත් උන්නේ නැහැ. කීප දෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා. කීප දෙනෙක් සකදාගාමි ඵලයටපත් වුණා. අනිත් හැමෝම අනාගාමි වුණා. එතකොට 39ම අර 30 දෙනාම මාර්ගඵල ලැබුවා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොටම අර රාජ සලුපිලි ඉවත් වෙලා 이르දිමේ පැවිද්දක් ලැබුණා. ඒක ලසන්ත බුදු කෙනෙකුට පමණක් කරන්න පුළුවන් පැවිද්දක් වෙන කාටවත් හිතන්නවත් බෑ. අපේ හඳුරෝ ඒහි බික්කු භාවය කියන්නේ. ඒහි බික්කු පැවිදි උපසම්පදාවත් එතනම ලැබෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තයේ දිගු කරලා කතා කරනවා මෙහි එන්න මේ ධර්මයේ සාක්කාතයි. මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා කතා කරද්දී කෙස් රැවුල් ඉවත් වෙනවා. ඇඳගෙන ඉන්න සලුපිලි ඉබේම අතුරුදහන් වෙලා අරහත් දජේ චීවරේ පහළ වෙනවා ශරීරේ. පාත්‍රයක් අතට ලැබෙනවා. පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් හැටියට 이르දියේ ස්වරූපේ වෙනස් වෙලා පහළ වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ දැන් අපි අහලා තියෙනවා එහෙම තත්වයක් ලබන්න සංසාරේ අෂ්ට පරිස්කාර පූජාවක් කරලා තියෙනවා. ඇත්තටම අටුවාවල විස්තර වෙනවා සසරේ අෂ්ට පරිස්කාර පූජා කළා. ඇත්තට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොච්චර පූජා කරනවද කියලා. හැබැයි පින්වතුනි ඒ ඔබ දැන් බලන්න ලෝකේ කෝටි 700ක් ඉන්න අටපිරිකරක් දැකපු නැති මිනිස්සු කෝටි කීයක් ඇද්ද? එහෙමයි. මේ බෞද්ධ වෙච්ච තෙරුවන් සරණ ගිය සද්ධාවේ පිහිටපු ඔබ තමයි අටපිරිකරක් හරි පූජා කරන්නේ. ඒ නිසා බුදු කෙනෙක් ඉදිරියේ එවැනි ඒහි බික්කු පැවිදි උපසම්පදාවක් ලබන්න පෙර සසරේ අෂ්ට පරිස්කාර පූජා කරලා නිවන ප්‍රාර්ථනා කළ රැස් කරගත්ත සංසාරික පිනක් තියෙනවා. එතකොට ලසන්ත දැන් අර 39ම පැවිදි වුණා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මේ ස්වාමින් වහන්සේලා 30 දැන් අර ඔක්කොම අමතකයි. පැවිදි වෙලා ධර්මය අවබෝධ කරගත්ත ආයි මාලිගාවට නෙමෙයි ගියේ. උන්වහන්සේලා ඈත ප්‍රදේශයක ආරාමයකට වෙලා ගුණධර්ම වඩමින් කාලයක් ගත කරා. ඔය අතර පොඩි කාලයක් නෙමෙයි අවුරුදු 20ක් ගෙවිලා ගියා. අවුරුදු 20ක් ගෙවිලා ගියා. දැන් මේ වෙනකොට බුද්ධ ශාසනය බොහෝ දුර පැතිරිලා රහතන් වහන්සේලා බොහෝ පිරිසක් පහළ වෙලා හැබැයි දැන් මේ 39ක් භික්ෂුන් වහන්සේලා
ඈත ආරාමික ගුණධර්ම පුරාගෙන කාලයක් වැඩ ඉන්නවා. උන්වහන්සේලා දවසක් කල්පනා කරා අනේ අපි පැවිදි වෙලා අවුරුදු 20ක් අපිට බුදුරජාණන් වහන්සේ දකින්න බැරි වුණ අවුරුදු 20කින් අපි බලමු බුදුරජාණන් වහන්සේ කොහෙද ඉන්නේ බලනකොට සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. ඊට පස්සේ කල්පනා කරා එහෙනම් අපි මේ වස් කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවනයේට ගිහිල්ලා උන්වහන්සේ අසල වස්වසමු කියලා 39ම පිටත් වුණා සවැත් නුවරට. එහෙම එනකොට මගදී වර්ෂාවට අහු වුණා. වහින්න ගත්තා වස් කාලයට කලින්. වැස්සට අහු වෙලා ගමන පරක්කු වෙලා ගමන ප්‍රමාද වෙලා සාකේත නුවරට එනකොට වස් එළඹෙන දිනේ උදා වුණා. කරන්න දෙයක් නැහැ. සවැත් නුවරට තව ටිකක් දුරයි. වස් එළඹෙන ඇසල පෝය උදා වුණාට පස්සේ සාකේත නුවර වස් සමාදන් වුණා. දැන් වස් මාස 3 මේ 39ක් භික්ෂුන් වහන්සේලා වස් මාස 3 ගත කරේ බුදුහාමුදුරුවෝ දකින්න තියෙන අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්. ඔය මාස 3 දින ගැන ඉඳලා වස් පවාරණය කරපු දවසේම පිටත් වුණා සවැත් නුවරට යන්න. දැන් සවැත් නුවරට පිටත් වෙලා එනකොට අර මාස 3 වැහැලා පාරවල් ඔක්කොම මඩ වෙලා. ඒ කාලේ අර ගොන්නු බැඳපු කරත්ත ගැල් පිරිස ගිහිල්ලා ඔක්කොම මඩ වලවල් හැරිලා. ළඟට ඇවිල්ලා අඩිය තියෙනකම් පේන්නේ මඩවල. උන්වහන්සේලා 39ම අර එන ගමනේ මේ මඩේ ඇදගෙන වැටුණා. සමහරුන්ගේ සිවුරු ඉරුණා. ඉස්සර තිබිලා තියෙන මැටි පාත්‍ර කුඩු වුණා, තුවාල වුණා. 39ක් භික්ෂුන් වහන්සේලා ජේතවනාරාමයට එන්නේ තුවාල වෙලා, සිවුරු ඉරිලා, පාත්‍ර කුඩු වෙලා, බොහෝම වෙහෙසටපත් වෙලා, බොහෝම දුකසේ බුදුරජාණන් වහන්සේ දකින්න සවැත් නුවරට එනවා. එදා බුදුරජාණන් වහන්සේ බොහෝ පිරිසකට දහම් දෙසනවා. ජේතවනාරාමයට ඇවිල්ලා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ දකින්නකොට අප්‍රමාණ සද්ධාාවක් ඇති වුණා. ඒ ඇතිවෙච්ච සද්ධාවත් එක්ක අර දුක් ගැහැට වේදනා ඔක්කොම අමතක වුණා. එහෙම දන ගහගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිරිපතුල් නළලි තියාගෙන 39 වන්දනා කරනවා. එහෙම වැඳලා අර තාත්තා කෙනෙක් ඉස්සරහා දරුවෝ දුක කියනවා වගේ. කියනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි පැවිදි වෙලා අවුරුදු 20ක් ගත වුණා. ඔබ වහන්සේව දකින්න බැරි වුණ අවුරුදු 20කින් අපි බොහෝම සද්ධාවෙන් වස් සමාදන් වෙන්න බලාගෙන මේ ගමන පිටත් උනේ. නමුත් අපිට මග එනකොට වස් එළඹෙන දිනේ උදා වුණා. සාකේත නුවර අපි වස් සමාදන් වෙලා වස් පවාරණය කරපු දවසේමයි තථාගතයන් වහන්සේ දකින්න පිටත් උනේ. බලන්න ස්වාමීනි මේ ගමනේ අපි ඇදගෙන වැටුණා, මඩ ගොඩේ වැටුණා, තුවාල වුණා, අපේ සිවුරු ඉරුණා. අනේ අපිට දැන් සිවුරකුත් නැහැ. අපේ පාත්‍රෙත් කුඩු වුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ 39ක් භික්ෂූන් වහන්සේලා දැන් දුක කියනවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී දීර්ඝ දේශනාවක් දේශනා කරා. මේක තියෙනවා අනමතග්ග සංයුක්තේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේ ආපු ගමන දුකක් කියලා හිතන්න එපා. ඒක පොඩි දුකක් කියනවා. දීර්ඝ සංසාර ගමනේ මේ ධර්මය අවබෝධ නොකිරීම නිසා විඳලා තියෙන දුක් ටික ගත්තහම එළුව වෙලා ඉපදිච්ච වාරවල බෙලි කැපුම් කාපු වාර අනන්තයි කිය. ඒ වගේම ගවයෝ වෙලා බෙලි කැපුම් කාපු වාර අනන්තයි කිය. මෙහෙම බුදුරජාණන් වහන්සේ දීර්ඝ සංසාර ගමනේ විඳපු දුක ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරලා 39ටම පෙර සංසාර ජීවිතයේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ අර කියන ඒවා පේන්න ඊර්දියෙන් අදිෂ්ඨාන කරා. එතකොට 39ක් භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ බණ කියනකොට ඒ අයට දිවසින් පෙර සංසාරේ පේනවා. දැන් මේ 39 මේදා බණහලා අවසන් වෙලා ධර්මය අවබෝධ කරගෙන රහත් වුණා. මොකද අවුරුදු 20කට කලින් තමයි සමහරු සෝවාන් වුණා, සකදාගාමි අනාගාමි වුණා. තාම ඒ වෙනකොට රහත් වෙලා හිටියේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේගෙන් බණහලා 39ම රහත් වෙලා එතනින්ම වන්දනා කරලා බොහෝම සතුටින් අහසට පැන නැගලා හංස පෙලක් අහසින් වඩිනවා වගේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන අහසින්ම වැඩියා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරලා කියනවා බලන්න ආනන්ද මේ 39ක් භික්ෂූන් වහන්සේලා. උන්වහන්සේලා මෙතනට වැඩම කරේ බොහෝම දුකසේ. සිවුරු ඉරිලා, මඩ තැවරිලා, පාත්‍ර බිඳිලා, නමුත් බණහලා ඉවර වෙලා හංස පෙලක් වගේ අහසින් වැඩියා. මහණෙනි මගේ බුද්ධ ශාසනයේ වස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරට අමතරව
කටින චීවරයක් ගැන කටින වස්ත්‍රයක් දේශනා කරනවා කියලා එතනදි තමයි අර තිංස වග්ගීය භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන කටින චීවරය දේශනා කරන්න තේදුනේ. අර සිවුරු ඉරිලා මඩ වෙලා උන්වහන්සේලාට තුන් සිවුර ප්‍රමාණවත් උන්නේ. ඒ නිසා තමයි අර 39ක් මහරහතන් වහන්සේලා වෙනුවෙන් මහණෙනි මගේ බුද්ධ ශාසනයේ සංඝයාට වස් පවාරණය කරාට පස්සේ කටින චීවරයක් අනුදැන වදාරනවා කියලා මේ කටිනේ දේශනා කරේ දා. හොඳයි. අපි සාදුකාරයක් දෙමු. අපේ හාමුදුරුවනේ සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ අටපිරිකර පූජා භාණ්ඩ තියෙන කඩේකින් චීවරයක් අරගෙන ඇවිල්ලා කටින සිවුරු පූජා කරන විදිහට පූජා කරන එක. මේක හරිද? ඇත්තටම බොහෝ වෙලාවට ඉතින් සමහරුන්ට කරගන්න විදිහක් නැති වුනහම එහෙම හරි කරන එක හරි. ඉතින් වෙන මොනවා කරන්නද නේ? අපි ඇත්තටම එක එක්කෙනාගේ පිනේ ස්වභාවයට ලැබීමේ ප්‍රශ්න තියෙනවන්නේ. හරි වැරද්ද කියන දෙයට වැඩි අපි බලන්න ඕනේ සමහර ස්වාමීන් වහන්සේලාට කටින සීවරය නිසා ඇත්තටම දානෙ ටිකවත් නැහැ. සමහර පන්සල් අපි දකින්නවා ලංකාවේ. ඉතින් ඒ නිසා ලංකාවේ බොහෝ කොළඹ ඉන්න පින් ඇති අය ලංකාවේ නොයෙක් ගම්මාන වලට ගිහිලා ඈත පළාත්වල සමහරලාට ස්වාමීන් වහන්සේලා එක නමයි දෙනමයි වස් ආරාධනා කරලා මොනවා හරි පන්සලේ තියෙන අඩුපාඩුවක් හදලා දීලා මේ කොළඹින් ගිහිලා කොහොම හරි කටින සිවුරක් කඩෙන් හරි ගිහිලා පූජා කරලා ඒ විනය කර්මේ සංඝයාට අයිති දෙයක්. එතකොට ඒ වෙනුවෙන් අවශ්‍ය චීවරේ පූජා කරලා ඒ විදිහට හරි ඒ දේ කරනවා. හැබැයි පුළුවන්කම තියෙන කෙනා අර දේශනාවල තියෙන විදිහට ඒ විදිහට ඒ රෙද්ද මහලා මිනිස්සුගේ සද්ධාව ඇති වෙන විදිහට බොහොම ගෞරවාන්විතව ඒ පැරණි තියෙන විනය දේශනාවල සඳහන් වෙන ආකාරයට මේ පින්කම සිදු කරගන්න උත්සාහයක් ගන්න. දැන් අපි කරන්නේ පින්කම නේද? ඔව් ඇත්තටම අපි මං හිතන්නේ මේ භූමිය අද සීල ස්වරණ පුණ්‍ය භූමිය එක පැත්තකින් ගත්තාම නිකන් ඔබට ඉඳගෙන ඉන්න අවශ්‍ය නැහැ බොහෝ පිරිසකට. දැන් මේ දේශනාව අවසන් වෙනකොට ඔබට මේ භූමිය ඇවිද ඇවිද බලන්න නිකන් වැඩබිමක් වගේ. තව ටික වෙලාවකින් කටින චීවරයේ වියන කටයුතු ආරම්භ කරනවා. ඊළඟට බක්කුල මහා සෑයේ හතරැස් කොටුවේ බුද්ධ ප්‍රතිමා වහන්සේට පූජා කෙරෙන රන් චීවරයක් වියලා ඒකේ අවසාන කොටස මෙතනදී ඉතිරි ටික වියලා චීවරය අවසන් කරනවා. එතකොට ඒ සිවුරු වියන කටයුතු ඔබට දෑසින් දැක බලා ගන්න පුළුවන් පැරණි ඒ රෙදි වියන ලී මැෂින් භාවිතා කරමින් සිවුරු වියන ආකාරය. ඒ වගේම වැදගත්ම දේ ඒ කටින පින්කමත් එක්ක අද මං හිතන්නේ මේ බොහෝ පිරිසක් මේ වැසි නොතක ආවේ කටින පින්කමටත් වැඩිය බක්කුල මහා සෑය කොත් වහන්සේ නිර්මාණය වෙන ආකාරය දැක බලා ගන්න. ඇත්තටම මේ අපි ඔබට එන්න කීවට අපිවත් දැකලා නැහැ. අපිත් දැකලා තියෙන කොහෙන් හරි කොතක් ගෙනහල්ලා තැම්පත් කරනවා විතරයි. කොහෙන් හරි හදපු තැනක කඩේක පිත්තල බඩු කඩේක තියෙන කොතක් ගෙනහල්ලා චෛත්‍යයක කොත් පලන්දනව ඇස් දෙකෙන් දැකලා තියෙනවා. හැබැයි පිත්තල උණු කරලා ඒවා වක් කරලා කොතක් නිර්මාණය වෙන හැටි ඔබට ඇස් දෙකෙන් දකින්න ලැබෙන අවස්ථාව. අපේ හාමුදුරුවනේ හවස 4ට ඉඳන් අම්මා කෙනෙක් යුද හමුදාවේ සේවය කරපු සාමියා ගෙදරට ගෙන ආපු පිත්තල අර ලොකු පතරම් කොපුවක් අරගෙන ඇවිල්ලා කිව්වා මගේ අත් දෙකෙන්ම මේක එතනට ලිපට දෙන්න ඕනි. මම දන්නේ නැහැ උණු කරනවද කියලා. මට මේක බලලා මේක මගේ මහත්යාට සසරේ පින් සිද්ධ වෙලා නිවන් දකින්නට පුණ්‍ය කර්මයක් වෙන්න ඕනි කියලා අපි ගිහිල්ලා එතෙන්ට පියන්ත මහත්යාට ඒක බාර දුන්නා. ඒ අම්මා අඬා අඬා සාදුනාද පවත්තලා ඒ සතුටු ඒ පින එයාගේ මහත්යාට උරුම කළා. ඒ නිසා ඒ ඇති නේද අපේ හාමුදුරනේ ඒ සද්ධාවම ඇති මහත්යා නිවන් දකින්න. ඔව් ඇත්තටම අපි මං හිතන්නේ අපි ඔබ හැමදිනාට මං ඔබ දැක්කනම් අපිට හම්බෙලා තියෙන පිත්තල ටික ඉස්සරහා තියෙනවා. එතකොට මොකද හෙට දවල් වෙනකන් වැඩේ යනවා. හිතන්න එපා අපේ පිත්තල ටික අතන කියලා. දැන් මේ එක කොටසකට විතරක් පිත්තල කිලෝ 300ක් අවශ්‍යයි යට එක කොටසකට. එතකොට ඒ වගේ මං හිතන්නේ අවසන් වෙනකොට ටොන් 2ක් 3ක් බර වෙන විශාල මේ කොත් වහන්සේ නමක් තමයි නිර්මාණය වෙලා අවසන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ගෙනාපු ඔබ පරිත්‍යාග කරපු පිත්තල මදි වුණොත් වෙනම තව ගෙනහල්ලා තියාගෙන ඉන්නවා පිත්තල වෙනම. තව ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරන ඔබ ගෙනාපු පිත්තල වලින්ම මේ කරඬුව සම්පූර්ණයෙන්ම කොත් වහන්සේ නිර්මාණය කරන්න. ඉතින් ඒ නිසා 7:42ට තමයි පිරිස් සජ්ජායනා කරමින් ඒ වගේම පංච තූර්ය නාද ඒ බෙර වාදන ඒ පූජාවන් මැදින් කොත් වහන්සේගේ පළවෙනි කොතට පිත්තල වක් කරලා උණු කරලා ඒ සකස් කිරීමේ කටයුත්ත මේ භූමියේ සිදු වෙන තව වෙලාව තියෙනවා.
ඒ නිසා ඔබට මේ සිදුවීම දැක බලා ගන්න පුළුවන්. ඔබ හැම දිනාටමත් ඒ නිසා ජීවිතේ අද සීල සුවර්ණ පුණ්‍ය භූමියට ආපු ඔබට දවස පුරාම දැන් මේ හෙට දවල් වෙනකම් මේ කටයුතු සිදු වෙනවා. හෙට දවල් වෙනකොට ඔබට දකින්න ලැබෙයි කොත සම්පූර්ණයෙන්ම අවසන් වෙලා. අඩි 10මාරක් පමණ උස කොත් වහන්සේ සම්පූර්ණයෙන් අවසන් වෙන ආකාරය ඔබට දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේමයි අද රාත්‍රී 9:00 පමණ ආරම්භ කරන පරිත්‍රාණ ධර්ම දේශනාව හෙට උදෑසනින් ඉවර වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට පිරිත් රැ පාන්දරින් ඉවරයිනේ. කොත් වහන්සේගේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වෙනකන් උදෑ 10:00 විතර වෙනකන් උදේ එක දිගට පිරිත දිගටම පිරිත් මණ්ඩපයට වැඩම කරන ස්වාමින් වහන්සේලා පිරිත් දේශනා කරනවා. ඒ නිසා මේ භූමියේ පිරිත් දේශනා කරමින් මහා සංඝරත්නයේ සිවුරු මහාන කටයුතු කටින පින්කම කෙරෙන්නේ දහවල්. එතකොට උදෑසන ඔබ හවස උදෑසන 4 වෙනකොට මේ සකස් කරන වියන ඒ කටින ඒ දුස්සේ කියලා අපි කියන්නේ කටින චීවරය වෙනුවෙන් ගන්න ඒ රෙදි කඩ ඒ වගේම වසාවාසික සිවුරු ඒ අනික් සිවුරු පූජාවන් එක්ක පෙරහැරින් උදෑසන බොහොම ඔබ හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ පින්කමත් එක්ක ඇවිල්ලා උදෑසන ඒවා පූජා කරලා ඒ විනය කර්ම කටයුතු සියල්ලත් එක්ක දහවල් තමයි සාංගික දානයත් සමග කටින චීවරයේ සංඝ සතු කරලා පූජා කරලා කටිනේ නැමැති විනය කර්මයක සංඝයාටයි දෙයක්. මේ විනය කොටස සිදු කරන මේ ස්වාමින් වහන්සේලා කටයුතු සිදු කරන්නේ. ශ්‍රී සදහම් රශ්මියෙන් ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයෙන් ඔබේ ජීවිතය පුරවාගෙන යද්දී මේ සීල සුවාරණ පරිශ්‍රය වාසනාවන්ත ජන්ම භූමිය බලන්න ලංකාවේ හෙක්ටයාර් ප්‍රමාණයකින් මේ තැන ඇයි මෙතෙන්ට අපේ ස්වාමීන් වහන්සේට උරුම වුණේ මේ ඒ උරුම තැන නිසා මේ ඒට උරුම පුණ්‍ය භූමිය නිසා මේ ඉදිවන සෑ රාජානන් වහන්සේ අපේ කාලයට විතරක් නෙමෙයි තව පවතින ඉදිරි කාලාන්තරයක් තිස්සේ යුග යුග ගණනාවක් ආත්ම ගණනාවක් පවතින සෑ රාජානන් වහන්සේ නමක් බක්කුල මහරහතන් වහන්සේගේ නිරෝග්‍ය ගුණය වෙනුවෙන් ඒ ආරෝග්‍ය ගුණය වෙනුවෙන්ම ඉදිවන ලෝකේ ප්‍රථම සහායකම චෛත්‍ය රාජානන් වහන්සේ ඔබ දන්නවද භූමාට්ටු දෙවිවරු සම්මද්දෘෂ්ටික දෙවිවරු මේ වෙනකොට ආලෝක විදහ විහිදෝමින් මේ ස්ථානයට උඩින් සාදු නාද පවත්වනවා. ඊළඟට ලසන්ත බොහෝ දෙනෙක් නොදන්න තව එක දෙයක් මම කියන්නම්. ඒ තමයි අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙච්ච මොහොතේ සහජාත වස්තු පහළ වුණා. ඒක අපි කවුරුත් දන්නවා. යසෝදරා දේවිය, චන්න ඇමතිය, කාන්තක අස්සය, සතර මහා නිධානේ, ජයශ්‍රී මහා බෝධියේ බෝ අංකුරේ පහළ වෙන්නේ ඒ මොහොතේමයි. එතකොට බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙච්ච මොහොත විසා නැකත හැටියට හඳුන්වනවා. එතකොට මේ බුද්ධ ශාසනය ඔබ බලන්න රුවන්වැලි මහා සෑයට මංගල උළු කැටේ තියලා ඉස්සල්ලාම කටයුතු ආරම්භ කරන්න මහරහතන් වහන්සේලා උපදෙස් දෙන්නේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතින් කටයුතු ආරම්භ වුණේ. ඒ වගේමයි සේරුවිල මංගල මහා චෛත්‍යයේ විසා නැකතින් තමයි කටයුතු ආරම්භ වෙන්නේ. අපි දන්නවා අපි ඉතිහාසෙ හොයාගෙන යනකොට මේ චෛත්‍යවල එදා රහතන් වහන්සේලා වැඩ සිටිය කාලේ බොහෝ චෛත්‍ය වෙසක් පුන් පොහෝ දවසට යෙදෙන විසා නැකතින් ආරම්භ කරේ. වෙසක් විතරක් නේ හැම 15ක පොහොය දවසටම දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. එකතු වෙලා දෙවියන් මනුලව දිහා දිව්‍යයන්ගේ දිව්‍යස යොමු කරන්නේ 15ක පොහොය දවසට. හැබැයි වෙසක් දවස විශේෂයි. වෙසක් පුන් පොහෝ දවසේදී බුදුහාමුදුරුවෝ සිහි කරලා දෙවිවරු මනුලව දිහා බලන මේ විසා නැකත පහළ වෙච්ච මොහොතේ එවැනි පූජනීය චෛත්‍ය ඉදිව් කරනකොට ඒ චෛත්‍යවල වගකීම බාරකාරත්වය දෙවියන් බාර ගන්නවා. ඒ නිසා අපි බක්කුල මහා සෑයේ කටයුතු ආරම්භ කරේ වෙසක් පුන් පොහෝ දවසේ විසා නැකතේ. දැන් බලන්න දැන් මේ චෛත්‍ය මම හැදුවා කියමු. මම ඉතින් තව ටික කාලයක් ඉඳලා කොයි වෙලේද දන්නේ නැහැ අපේ ජීවිතේ. අපි රැස් කරගත්ත පින අරගෙන අපි යන ගමන අපි යයි. හැබැයි අනාගතේ තව අවුරුදු ගානනාවක් 200ක් තිබිලා මෙතන අපි හිතමු යම් අපි දන්නේ යම් ස්වභාවික විපත් මොනවා අපේ හාමුදුරන්ගෙන් අපි ඉල්ලනවා තව අවුරුදු 100ක්වත් වැඩ ඉන්න කියලා නේ. අපි දන්නේ මේ බක්කුල මහරහතන් වහන්සේද කියලා. අනේ නෑ. එච්චර නම් දුක් විඳගෙන ජරාවටපත් වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ශාසනයට කරන්න ඕන යුතුයකම කරලා අපි ජීවත් වෙලා ඉන්නකම් එච්චරයි.
බුදුහාමුදුරුවෝ පෙන්වුවේ අපිට ජීවිතය ගැන හිතන්න කියලා. කොයි මොහොතේද දන්නේ. මේ තව ටිකකින් වෙන්නත් පුළුවන් ජීවිතය. මරණ සතිය වඩමින් අපි කරන දේ සාමීය වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම කරනවා. එතකොට මේ මම සඳහන් කරේ දැන් රුවන්වැලි මහා සෑය ගැන හිතන්න. දුටුගැමුණු රජුරු මේ ලෝකේ තියෙන විශාල පූජනීයම චෛත්‍ය විසානකතින් පටන් ගත්තා. හැබැයි රුවන්වැලි මහා සෑය පවා විටින් විට සතුරු ආක්‍රමණ වලට ලක් වුණා. අපි දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යුගවල මහ වනාන්තරයක් වගේ වැහිලා ගියා. ගස් හටගෙන පස් කන්දක් වගේ වුණා. හැබැයි ආයෙමත් ඒ චෛත්‍ය බේරගන්න කෙනෙක් දෙව්ලොවින් හරි පහළට එනවා. ඇවිල්ලා ඒ භූමිය ආයෙමත් පෙර තිබ්බ විදිහටම සකස් කරනවා. ඔබ බලන්න ඔය වගේම තමයි අපි කලින් පින්කම කරා මේ ළඟදී සේරුවිල මංගල මහා සෑය. ඒ චෛත්‍යයත් වනාන්තරයක් වෙච්ච වෙලාවේ එදා දකුණේ බිහි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් දඹගස්සාරි සුමේදංකර ඒ හාමුදුරුවෝ පොතක් කියවනකොට තමයි ඒ මහා සෑය ගැන විස්තර අහලා පයින් ගිහිල්ලා කරත්තවල ගිහිල්ලා මහා කැලේට ගිහිල්ලා එතනට යනකොට පස්කන්දක් වගේ. එදා හිතුවා ආයි මම මෙතනින් යන්නේ. තමන් එතන තිබ්බ ගහකට වෙලා රැට ඉන්න වන සත්තුන්ගෙන් බේරෙන්න. හැබැයි දවල්ට බැහැලා අර භූමිය සුද්ධ කරනවා. එහෙම දුක් විඳලා ඒ චෛත්‍ය ආයමත් ගොඩ නගලා අද මිනිස්සුන්ට වන්දනා කරන්න හදලා දුන්නා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් විසා නැකතින් ඒ විදිහට ආරම්භ කරපු චෛත්‍ය යලි යලි කඩා වැටුණත් ආයේ භූමිය ආයමත් නිර්මාණය වෙමින් අවුරුදු 5000ක් යනතේ ඒ භූමියේ ඒ සෑයවල් ආයයි පිරිස පහළ වෙලා ඉදි කරලා පවත්වනවා. ඒ නිසා මේ චෛත්‍ය සමහරලාවට මම මේක මෙතන ගොඩ නැගුවට මම දන්නේ මීට කලිනුත් මෙතන තියෙන්නේ නැති. එහෙමයි. අනාගතේ ආයමත් මේ භූමිය කඩා වැටුණත් කවුරු හෝ පහළ වෙලා මෙතනම ওই දේ නිර්මාණය කරાવી. ඒ නිසා ඒ සියල්ල දෙවියන්ටත් බාරයි. අපේ සනරාමල ලෝක දිවාකර සම්්‍යක් සම්බුදු බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ අනුවම ගමන් කරමි. ඊ타ම ජීවිතයක වටිනා තාරුණ්‍යයේ සිට මේ තාක් දක්වා මේ උත්තුංග බුද්ධ ශාසනය චිරහත් කාලයක් මේ සදහම් දීපේ රඳවා ගැනීම පිණිස උතුම් පරමාර්ථයෙන්ම පරම පූජනීය පරමාර්ථයෙන්ම කටයුතු කළ අපේ තෙරපාණන් වහන්සේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේමයි. උන්වහන්සේගේ සරල සුගම සුලලිත බස්වහර ඔස්සේ ඔබට ශ්‍රාවණය වන ඒ දහම් කාරණා ඊ타ම මනවින් තේරෙන්න අපිට කියා දෙන ඒ බණපද ඔබේ ජීවිත සෑමදාම ආලෝකමත් කරાવી. ඔබ සිතා බලන්න ධර්මයේ පවස නිවාසනසාලන සෑම බණවදයක්ම උන්වහන්සේ විසින් දේශනා වන සෑම ධර්ම පදයක්ම අපේ ජීවිතවලට හොඳට දැනෙනවා. ඒ නිසා තමයි අපේ හාමුදුරුවනේ මුළු රටක් මුළු ලෝකයක් මේ විශ්වයේ ජීවත් වෙන ਸਰව බෞද්ධ හැමදෙනාම ඔබ වහන්සේගේ සරණ යන්නට පසුපස එන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම මේ ධරණි තලයේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් අපගේ ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට මේ ආශිර්වාදය තියෙනවා. දෙවියන්ගේ ආශිර්වාදය තියෙනවා. බෞද්ධ අපේ ආශිර්වාදය තියෙනවා. උන්වහන්සේ නිදුක් නිරෝගී සුවයෙන් මේ ශාසනික මෙහෙවර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදුකාරයයි. හයියෙන් සාදුනාද පවත්වනවා. අපේ හාමුදුරුවනේ මේ සාකච්ඡාවේ අවසාන විනාඩි කිහිපයේ ඔබ වහන්සේගෙන් මේ සරල ප්‍රශ්න කිහිපයක් අහන්න හිතුණා මේ සමස්ත අපේ බැතිමතුන් වෙනුවෙන් මේ ඇවිල්ලා ඉන්න බෞද්ධ හිතවතුන් වෙනුවෙන් අපේ හාමුදුරුවනේ සමහර අය හිතනවා මේ අනේ මේ සෑය රාජානන් වහන්සේ හදනවා මටත් කීයක් හරි දෙන්න උනා නම් හොඳයි. හැබැයි රුපියල් 10ක් ඉස්ස පූජා කළා මොකටද ලොකු ගාණක් දෙන්න ඕනි කියලා එහෙම ලත විඳලා අපිට කියනවා. එහෙම ඕනේ නෑ නේද අපේ හාමුදුරුවනේ පින් කරන්න. ඔව් ඊළඟට ලසන්ත කියපු පුංචි දෙයක් දැම්ම නිවැරදි කරන්නත් ඕනේ. මාව නම් සරණ යන්න එපා. අපි සරණ යන්නේ තුනුරුවක්. පුද්ගලයෙක් හැටියට සරණ යනවා නම් සරණ යන්නේ බුදුහාමුදුරන්ව විතරයි. දෙයක් හැටියට සරණ යනවා නම් වැඩපිළිවෙලක් හැටියට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ විතරයි. පිරිසක් හැටියට පොදුවේ සරණ යන්න ඕනේ ආර්ය මහා ශ්‍රාවක සංඝයා. එතකොට පිරිසක් හැටියට
අපි තනි පුද්ගලයෙක් හැටියට කවදාවත් කිසිම හාමුදුරු කෙනෙක් සරණ යන්න කියන්න එපා අමාරු වෙනවා. හොඳයි. ඒ වරදත් හදාගෙන අපේ හාමුදුරුවනේ මේ ආර්ය මහා සංඝ රත්නයේ සරණ යනවා කියලා සාදුකාරය. දැන් අරහෙම කමන්නේ නේද හාමුදුරුවෝ තියෙන විදිහට පින් කරන්නේ. ඔව් ඇත්තටම අපි මේ බක්කුල මහා සෑය විතරක් නෙවෙයි මුළු සීල සුවාරණම ගොඩ නැගුවේ මේ ඉන සැද. ඇත්තටම ඔබට පේනවා ඇති ඒ නම්මලා. ඇත්තටම අපිට හරි සතුටක් තියෙන මේ අසරණ අය ඇවිල්ලා සමහර වෙලාවට මේ පොඩි දැන් පිත්තල දෙන්න දෙයක් නැතුව පොඩි කාසියක් අරගෙන එනවා. පිත්තල පරණ කාසි. සරණීරුවක් ගෙනහලා දෙනවා. එතකොට මේ ඒ Tamanට පුළුවන් හැටිය. ඒ වගේ ගඩොලයක් ගේන්න පුළුවන් කෙනා බෑග් එකේ ගඩොල් දාගෙන ඇවිල්ලා මේ ගඩොල් මුඩෙන් තියලා යනවා. ඈත ඉඳන් එනකොට බස් එකේ එන්නේ සමහරලාට වැලි කවරයක් කිලෝ එකක්. මගේ අතට මං හිතන්නේ සීනි කිලෝ එකක් කියලා. බලපුවහම වැලි කවරයක්. එතකොට ඒ වගේ Tamanට පුළුවන් කෙනා එක කම්බියකින් සිමෙන්ති කොට්ටකින් වැලි ටිකකින් හරි එහෙම එකතු වෙලා තමයි මොකද මම මේ චෛත්‍ය ගොඩනගත්තේ ගොඩාක් හිතුවේ දැන් බලන්න හැදෙන්න පෙර මේ තරම් තාම බක්කුල මහා සෑය ගොඩනගලා දැන් භාගයක් විතර කෙරීගෙන යන්නේ. දැන් පොළොව මට්ටමේ ඉඳන් අඩි 50කට ආසන්න ප්‍රමාණයක් උඩට නැගලා. එතකොට මේ වෙනකොට බක්කුල මහා සෑයට කී ලක්ෂයකගේ පුද පූජා ලැබිලා නැද්ද බලන්න. කොච්චර පින්කම් කෙරෙනවද හැදෙන්න පෙර. පේශාවලලු තුන අවසන් ඉස්සල්ලාම පාදමේ වැඩ අවසන් වෙනකොට විශාල පින්කමක්. පළවෙනි ස්ලැබ් එක දාලා අවසන් වෙලා විශාල පින්කමක්. පේශා වලල්ලෙන් වලල්ලට කප්රු පලන්දමින් පින්කම්. එතකොට මේ භූමියේ මාස 3න් 3ට පින්කම් කර කර බක්කුල මහා සෑයට විශාල පූජා පවත්වනවා. හදලා ඉවරුණාට පස්සේ කොච්චර මිනිස්සු මේ චෛත්‍යයට පූජා කරයි. ඒ නිසා බුද්ධ ශාසනය වෙනුවෙන් බොහෝ දෙනෙකුට පින් රැස් කරගන්න ඇත්තටම බක්කුල මහරහතන් වහන්සේ ගැන අපි ඔබට මතක ඇති ඇසලපුන් පොහොය දවසේ උන්වහන්සේගේ ජීවිත කතාව අල්ලා දේශනාවක් කරා. උන්වහන්සේට මහා පුදුමාකාර ලැබීමක් තිබුණා. ඒ ලැබීම නිසා උන්වහන්සේ කුල දෙකකින් බක්කුල කියන්නේ ඒකයි. උන්වහන්සේ බරණැස් බොහෝම ධනවත්ම සිටු පවුලකිනුත් කොසමෑනුවර සිටු පවුලකිනුත් කුල දෙකකින් පෝෂණය වුණා. මාස 6ක් එක පවුලක වැඩෙනවා ඊළඟ මාස 6 ඊළඟ පවුලේ වැඩෙනවා. ওই විදිහට තමයි ගිහි ජීවිතයේ අවුරුදු 80ක් ගත කරේ. පැවිදි ජීවිතයේ අවුරුදු 80යි පුදුමාකාර ජීවිතයක්. උන්වහන්සේ පුදුම නිදුක් නිරෝගී සම්පන්නිය විතරක් නෙමෙයි උන්වහන්සේට පුදුමාකාර ලැබීමක් තිබුණා කියලා. හැම වෙලාවෙම සතියෙන් සතිය වටිනා සිවුරු අරගෙන ඒ කුලවලින් උන්වහන්සේට සිවුරු පූජා කරනවා. උන්වහන්සේගේ ජීවිතේ පිරිනිවන් පාන දවසේ බක්කුල මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට හිතනවා මම කවදාවත් මේ පැවිදි ජීවිතේවත් කිසි කෙනෙකුට කරදරයක් වෙලා නැහැ. මම පිරිනිවන් පෑවට පස්සේ මගේ දේහේවත් කෙනෙකුට කරදරයක් නොවේවා කියලා අහසට පැන නැගලා අහසේ තේජෝ කසිනිට සමවැදිලා පිරිනිවන් පෑවා. අහසෙම දැවිලා පිලිස්සිලා 13 වහන්සේලා පමණක් පහළට වැටෙනවා. අහසෙම දැවිලා පිලිස්සිලා උන්වහන්සේගේ අදිෂ්ඨානයේ මත බක්කුල මහරහතන් වහන්සේගේ 13 වහන්සේලා පමණයි කියන පහළට වැටුනේ. ඒ නිසා පින්වතුනි ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ උත්තම ධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා කේශ ධාතුන් වහන්සේලා තවත් මහරහතන් වහන්සේලා 16 නමකට ආසන්න මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා මේ වෙනකොට චෛත්‍ය වෙනුවෙන් අපිට වෙන් වෙලා ලැබිලා තියෙනවා. අපි ඉදිරියේදී තවත් මොකද මගේ ලොකු විශ්වාසයක් තියෙනවා ගොඩාක් රජමහා විහාරවල බොහෝ පෞරාණික වැඳුම් පිදුම් ලැබපු පූජනීය ධාතුන් වහන්සේලා ස්වාමින් වහන්සේලා ගෙනහලා මේ චෛත්‍ය වෙනුවෙන් අපිට එක නම හරි පූජා කරලා යනවා. මොකද උන්වහන්සේලාට මේ චෛත්‍ය ගැන මහා පුදුම ගෞරවයක් රටේ පොදුවේ ගොඩනැගිලා අපි ලංකාව පුරා බණට යනකොට ඒ ස්වාමින් වහන්සේලා බොහොම සද්ධාවෙන් කියනවා. මේ ළඟදිත් මම රජමහා විහාරයක බණට ගියාම මේ නායක හාමුදුරුවෝ පන්සලේ ධාතු මන්දිරයට එක්කන් ගිහිලා කරඬුව විවෘත කරලා මට පෙන්නුවා පරම්පරාවෙන් ලැබිච්ච චෛත්‍ය කැණීම් කරනකොට ලැබිච්ච ධාතුන් වහන්සේලා 4 නමක් වැඩ ඉන්නවා. පුදුම ගෞරවයෙන් පුද පූජා කරනවා. ඒ පැරණි කරඬුව ඔක්කොම පෙන්නලා මට කිව්වා ඥානදීප මම එක නමක් ඔබ වහන්සේගේ බක්කුල සෑයට පූජා කරනවාමයි. එතකොට මේ චෛත්‍යයේ ලබන වසරේ ධාතු තැන්පත් වෙන දිනේ එනකොට මම දන්නවා බොහෝ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අපිට බක්කුල හාමුදුරන්ගේ මේ සෑය වෙනුවෙන් ලැබෙනවා.
ඉතින් දැනට අපි ඉන්දියාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා කැණීම් කරනකොට ලැබිච්ච ඒ ධාතුන් වහන්සේලා මොකද අපිට තායිලන්තයෙන් ලැබුණා ඒ වගේ බුරුමෙන් ඉල්ලීම් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අනෙක් බෞද්ධ රටවල් වලිනුත් අපිට බොහොම ගෞරවාන්විත මේ චෛත්‍යයට උතුම් ධාතුන් වහන්සේලා ලැබෙයි. ඒ නිසා අනාගතයේ මේ රටේ ලෝකේ පූජනීයම චෛත්‍යයක් බවට බක්කුල මහා සෑය පත් වෙනවා කියන එක ඒකාන්තයි. මම මේ කල්පනා කරේ අර අපේ ස්වාමීන් වහන්සේ කියපු දේ මේ අපිට ඉතින් බුදුහාමුදුරුවෝ කියු මග ඔස්සේ සරණ යන්න හොඳ කල්යාණ මිත්‍රයෙක් කියපෑ නේද? ඒත් අපි ගලිගමුවේ ඥානදීප හාමුදුරුවෝ තෝරා ගන්නව නේද? ඔබ මට එකක නම් සාදුකාරයක් දෙන්න. බොහොම ස්තුතියි මම ටිකක් පෝසත් ගතියක් දැනුණා. හොඳයි අපේ හාමුදුරුවෝ දැන් මේ කඨිනානිසංස මේ කඨිනයක ආනිසංසයත් සෑරාජානන් වහන්සේ වෙනුවෙන් කරන මේ මහන්සිය ශ්‍රමයේ තියෙන ප්‍රතිඵලත් කතා කරලා අපේ සාකච්ඡාව අවසන් කරන්න වෙනවා අපේ හාමුදුරුවනේ. ඒ වගේම මේ පුණ්‍යවන්ත පවුලේ සියලු දෙනා ගැනත් අපි කතා කළේ. ඔව් ලසන්ත මං හිතන්නේ ඔබ හැම දිනාටම මං විශේෂ කාරණා කීපයක් කියන්නම්. ඒ තමයි මේවර කටින මහා පින්කම සිදු කරන සමන්ත විමලසේන මහත්මියේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා. ඇත්තට මට බොහෝ අපිට මේ ශාසනය වෙනුවෙන් කටයුතු කරන බොහොම අවංක කැපකිරීමේ බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරන පිරිස අතර මුණ ගැහෙනවා ලංකාවේ ලෝකේ අපි බොහෝ රටවල් වල යනකොට මිනිස්සු. ඒ අතර මුණ ගැහිච්ච බොහෝම පින්වන්ත පුදුම ශ්‍රද්ධාවක් තියෙන පවුලක්. 1984 තමයි ඉස්සල්ලාම කටින මහා පින්කමක් කරන්න ආරම්භ කරලා තියෙන්නේ. එදා ඉඳන් හැම වර්ෂයකම අද වෙනකන් එක අවුරුද්දකට එක තැනක නෙමෙයි සමහර අවුරුදු වල 3-4 පොලක කටින පින්කම් සිදු කරනවා. ඉතින් ඒ වගේම 2006 වර්ෂයේ ශ්‍රී දලදා මාලිගාවේ කටින මහා පින්කම කරලා ඊළඟට දඹදිව සියලු සිද්ධාස්ථානවල පින්කම් කරලා තියෙනවා. ලුම්බිනිය, සවැත් නුවර, ජේතවනාරාමේ, බරණැස ඉසිපතන මිගදායේ මූලගන්ධ කුටියේ කටිනේ, දඹදිව බුද්ධගයා පුදබිමේ කටින පින්කම, දඹදිව සංකස්ස පුදබිමේ කටින පින්කම, ඒ වගේම බුද්ධගයා බංග්ලාදේශ විහාරස්ථානයේ කටින පින්කම, දඹදිව බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය හැම පින්බිමකම විශාල කටින මහා පින්කම් සිදු කළා මේ වෙනකොට. ඒ විතරක් නෙමෙයි පින්වතුනි ඔබ සාදුකාරයක් දීලා අනුමෝදන් වෙන්න. පින් කිරීමත් පිනක් කෙනෙක් කරන පින හදවතින් අනුමෝදන් වෙන්න පුළුවන් නම් අනේ සාදු කියලා ඔබටත් ඒ පින අයිති වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට හිතන්න පුළුවන් ඉතින් දඹදිව විතරද කියලා. ලංකාවේ කන්දේ විහාරය, සිතුල්පව්ව, ඒ වගේම අනුරාධපුරයේ අටමස්ථාන හැම තැනකම කටින පින්කම් කළා මේ වෙනකොට. ගිය අවුරුද්දේ මමත් සම්බන්ධ වුණා බුද්ධගයා කටින මහා පින්කම. බොහොම විශාල පින්කමක් හැටියට බුද්ධගයාවේ සිදු කරපු විශාලම පින්කම බවට පත්වෙච්ච අසිරිමත් මහා පින්කමක් සිදු කරේ පින්වතු. ඉතින් ඒ නිසා ඒ පිරිස පිටකෝට්ටේ පදිංචි සමන්ත විමලසේන මහත්මිය, ප්‍රසන්ත විමලසේන මහත්මයා, ඒ දරුවන් දෙවුනි, දෙව්මිනී දියණිය, දම්සිත් දෙවින් කියන පුතණුවන් ඇතුළු ඒ පවුලේ අය, දෙමාපියන්, ඥාති සියලු දෙනා. හැබැයි මේ පින්කම් සියල්ලේ අරමුණ මට ලියලා දුන්න අන්තිමට එකම දෙයයි මාර්ගඵල අවබෝධ කරගෙන මේ ආත්මයේම නිවන් අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාව. පාතරයක් සාදු කියමු අපි. මම හිතනවා අපේ හාමුදුරනේ මේ සමන්ති මහත්මිය අපේ කාලේ ඉන්න විශාකා මහෝපාසිකාවක් කියලා. ඒ විදිහට තමයි ශාසනය විසාකාව කියන්නේ කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ගිය කෙනෙක් බුද්ධ ශාසනයක අග්‍රදායිකාවක් වෙන්න. ඒ නිසා ඒ වගේ කෙනෙක් එවැනි මහා පින්කම් කරනකොට මතක තියාගන්න ඔබට කරන්න බැරි වෙයි. හැබැයි ඔබට පුළුවන් හදවතින්ම අනේ සාදු කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා හඬ නගා සාදුකාරයක් දීලා මේ සියලු පින් අනුමෝදන් වෙන්න. ඒ නිසා අද ඔබ හැම දෙනා වෙනුවෙන් මේ කටින මහා පින්කම මේ ධර්ම දේශනාවෙන් පස්සේ මං හිතන්නේ 3000කට එහා පිරිසකට ඔබ හැමෝටම රාත්‍රී ආහාරي එතුමිය බොහෝම වෙහෙස මහන්සිලා පිරිස යොදවලා ඔබට ආහාර සංවිධානය කළා තියෙනවා.
ඒ වගේම ඔබ වෙනුවෙන් අද හෙට උදෑසන මේ පින්කමේදී මේ පැමිණිච්ච හැමෝටම ඒ පහසුකම් සලසමින් ඒ වගේම කටින පින්කම් බොහෝම සද්ධාවෙන් පුදුම කැපකිරීමකින් සිදු කරගන්නවා. ඒ නිසා මේ කටින පින්කමෙන් රැස් කරගන්න සියලු පින් මේ බක්කුල මහා සෑය විශේෂයෙන් ගිලන් ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න පුදබිමේ මේ වස් මාස 3 මේ කාලය තුල බොහෝ කැපකිරීමෙන් ඒ ගැන හොයා බලලා ස්වාමීන් වහන්සේලා ගැන හොයා බලලා ඉතින් මේ හැම දෙයකින්ම සිදු කරගත්ත පින්කම් අද දවස පුරා හෙට දවසේ හෙට එතුමියගේ උපන්දිනේ. ඒ නිසා දීර්ඝායුෂ ලැබේවා, නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. නිවන් අවබෝධයේ පිණිසම මේ කටින මහා පින්කමේ පින පාරමිතාවක් හැටියටම මේ පිනම බලවත් වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ අපි බලන්න මේ දහම් කාරණා 84000කටම ගැළපෙන විදිහට ඇයට කටින පුණ්‍ය කර්මයන් 84000ක් කරන්න ලැබෙයි. මේ ආත්ම භාවයේදී මේ නිවන් දකින්නට මේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම ඒ පුණ්‍ය කර්මයන් හේතු වාසනා වෙයි. ඒ දරු පැටවුණොත් අර මම හිතන්නේ ලොකු දුව ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ. ඇවිල්ලා ඊටාම සදහැසිතින්නේ පූජාවන් කළා අපි බලා සිටියා. ඒක තමයි ඒ ආදර්ශය තමයි වටින්නේ. අපේ හාමුදුරුවනේ මේ තව එක කාරණාවක් තියෙනවා මේ සමහර මේ පින්වතුන්ට ප්‍රශ්නයක් තියෙනවා මේ දායකත්ව ධර්ම දේශනා ගැන. අපි ඒකත් ඔබ වහන්සේ ඉන්න වෙලාවේ නිරාකරණය කරගන්නට ඕනි. දායකත්ව ධර්ම දේශනාවක් කරන්නේ කොහොමද? ඒ තමන්ගේ ප්‍රදේශයට ඇවිල්ලා දායකත්ව ධර්ම දේශනා කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්න කීපයක් තිබුණා. අපි උදව් කරමු අපේ හාමුදුරුවෝ. ඇත්තටම මම පුංචි කෙටියෙන් කියන්නම්. සීල ස්වර්ණ පුණ්‍ය භූමියේ අපි කලමු ටෙලිවිෂන් ආයතනයේ ආගමික විකාශය අපි කලමු ටෙලිවිෂන් ආයතනයේ බොරලැස්කුමේ තිබුණේ. ඉතින් ඇත්තෙන් මම ඒකේ අනුශාසක හැටියට ආගමික කටයුතු වලට උපදෙස් දෙනවා. ඉතින් එහි අපේ ආගමික අංශයේ කොටසක් අපි මෙත් සදහම් විකාශය හැටියට සීල ස්වර්ණ පුදබිමේ අපි ආරම්භ කරා. ඉතින් ඒ නිසා සීල ස්වර්ණට පැමිණෙන සදහැවතුන්ට මේ පුණ්‍ය භූමිය දැකලා පින්කම් කරලා ඔබට ධර්ම දේශනා දායකත්ව ධර්ම දේශනාවක් සිදු කරන්න පුළුවන්. ඇත්තෙම බොහෝ ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ලංකාවේ මේ ධර්ම දේශනාවෙන් වැඩම කරනවා. ඒ නිසා ඒ වගේම එළිය ඔබේ ගමේ පළාතේ ප්‍රදේශයක ඉන්න ධර්ම දේශනා සඳහාත් වඩම්වලා ඒ දේශනා සිදු කරන්න පුළුවන්. මම හිතන්නේ ඔබට ලැබෙන්නේ නැති පත්‍රිකාව ඔබට සමහරලාවට යනකොට හරි ලැබෙයි. ඒකේ තොරතුරු ඇති ඔබට ඕනනම් කාර්යාලයෙන් සියලු තොරතුරු විමසලා දැනගන්න පුළුවන්. ඉතින් ওই කාරණේ කෙටියෙන් ඔබ දැනුවත් කරේ. මොකද සියලු දානයන් අතර අග්‍රම දානය තමයි ධර්ම දාන. ඉතින් අපේ ජීවිතේ ඇත්තෙම ඔබට පුදුමයිද මම මාසෙකට බණ 80ත් 100ත් අතර දැන් පහුගිය ටිකේ දමදිව ගිහිලා ආව විතරයි ලෙඩ වුණා. දැන් මේ බණ කියන්නේ හරි අමාරුයි. කැස්සයි, ඉම්බිරිසාවයි උණයි. ඒ අතර දැන් බෙහෙත් බොනවා. ඉතින් ඒ සියල්ල මැද දැන් ඊයේත් බණ 3ක්. හවස 2ක් තිබ්බ කුරුණෑගේ. එතකොට ඒ වගේ එනකොට රෑ 12යි. එතකොට මේ සියල්ල අතරේ අපි දවසේ බණ 2-3 කර ලංකාව පුරා දැන් ලබන මාසේ මම සම්පූර්ණයෙන්ම ලබන 8 වෙනිදා එංගලන්තේ ධර්මදේශන දැන්ට 15ක් විතර ඉන්නවා දවස් 12ට. එතකොට එංගලන්තේ විශාල ධර්ම ප්‍රචාරයක් කරන අපි ලෝකේ පුරා ධර්මයේ ව්‍යාප්ත කරන්න විශාල කැපකිරීමක් කරනවා. ඒ සඳහා අපිට ධර්මයේ ලෝකයට ගෙනියන්න අපිට වගේම තව දක්ෂ ස්වාමින් වහන්සේලාට අපි අවස්ථාව ලබා දෙමින් තමයි මෙත් සදහම් විකාශයේ කලමු ටෙලිවිෂන් හරහා ලෝකේ රටවල් 160 ගණනකට ධර්මයේ විසුරුවා හරින්න අපි සීල ස්වර්ණ පුණ්‍ය භූමිය මුල් කරගෙන අපි සදහම් විකාශන කටයුත්තක් ආරම්භ කරන්නට ඒ සඳහා මූලිකත්වයේ ගත්තේ. හොඳයි අපේ හාමුදුරුවන්ට මේ සීල ස්වර්ණේ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා ගිලන් භික්ෂු වහන්සේලා 42ක් විතර මේ වෙනකොට වැඩ ඉන්නවා. උන්වහන්සේලා සියලුම ධර්ම විනය අනුව තමයි ගිලන් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නේ. මේ සියලු භික්ෂුන් වහන්සේලාට උරුම විනය කර්ම ටික පැවැත්වෙනවා. ඒකත් විශේෂයි. ඒ වගේම අපේ සාමින් වහන්සේ මේ ධර්ම දේශනාවලට වැඩලා හම්බෙන පිරිකර ටිකෙන් මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයත් මේ මෙත් සදහම් විකාශයත් මේ හැම දෙයකම ඒ සියලු දේවල් යොදවනවා. උන්වහන්සේට ලැබෙන දෙයින් තමයි මේ හැම දෙයක්ම ශාසනය වෙනුවෙන් කරන්නේ. ඒකත් අපි උන්වහන්සේට ගෞරවාන්විතව මතක් කරනවා. ඒ වගේම උදෑසන විකාශය වෙන කොළඹ ටෙලිවිෂන් වැඩසටහනට හම්බෙන දායකත්ව ධර්මදේශයි වැඩසටහන් වල මුදලිනුත් කොටසක් අපි මේ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේට යොදවනවා. එහෙම තමයි මේ දේවල් අපි පවත්වගෙන යන්නේ. ඉතින් අපිට පුළුවන් නම්
මේ සත්කාරයට සත්සිතින් සාදු සිතින් යුතුව අත දික් කරමින් මේ ਸਰව මහා බුද්ධ ශාසනයේ උදෙසා කරන මේ සදහම් වැඩපිළිවෙල ඔබේ වැඩපිළිවෙලක් ලෙසට දකින්නට, ඔබේ හදවතින් දකින්නට, ඔබේ මිතුරන් එකතු කරගන්නට අපි අත්වැල් බැඳගෙන මේ සීල සුවරණෙන් විශ්වයට ගෙන යන මේ ගාම්භීර සී සද්ධර්මයේ පණිවිඩය ගෙන යන්නට අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම මේ ඔබේ තන මෙත් සදහම් විකාශය ඔබ වෙනුවෙන් මේ වැඩසටහන නිර්මාණය වෙන්නේ. මේ පුණ්‍ය භූමිය රැකගත යුත්තේ ඔබ. බක්කුල සෑ රාජානන් වහන්සේ රැක ගන්න ඕනි අපි. ඒ නිසා අපි මේ සමස්ත කාර්යයන් සඳහා මූලිකව කටයුතු කරමු, අපේ ශක්තිය ලබා දෙමු කියන විශ්වාසය ඔබ ඉන්නවා නම් ඒක තමයි අපිට ගොඩක් වටින්නේ. සාමින් වහන්සේට අෂ්ට පරික්ඛාර පූජාව සහ පිරිවෙර පූජා කරන අවස්ථාව අපි සාදුනාද පවත්වමු. මේ දික්කේන පුර සීල සුවාරණ පුණ්‍ය රමණීය භූමිය තුල විසිරෙන මේ ලා සඳ එළිය තුල ඝන අඳුර මොහොදු විවෙන් පවත්වන මේ නිහඬක බව තුල අපිට දනවන සදහම් ශ්‍රී සද්ධර්මයේ පරිවිඩය ඔබේ හදවතට දැනේවා. ඔබ සුවපත් වේවා, කරන කියන රැකී ආරක්ෂා දියුණු වේවා, ඔබගේ ග්‍රහාපල දෝෂ දුරු වේවා, දරු පැටවුන්ගේ අධ්‍යාපනය සාර්ථක වේවා කියලා හිතින් හිතාගෙන සාදුනාදයක් පවත්වන්න. ඒ අපේ උත්තම කල්යාණ මිත්‍ර මේ දැයේ පිනින් පහළ වූ ගෞරවනීය සාමින් වහන්සේ නමක් විදිහට ශාසනට යුග මෙහෙවර කරන්නට හැමදාම අපකැප වෙන සීල සුවාරණේ නිර්මාතෘ, ඒ වගේම අතුරුගිරිය සී සදහම් පදනමේ නිර්මාතෘ අති උත්තම පරම පූජනීය ගලිගමුවේ ඥානදීප සාමීන් වහන්සේට මේ කලා වූ ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ බලයෙන් මේ ආත්ම භාවයේදීම නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා, නිදුක් නිරෝගී සුව ලැබේවා කියලා හයියෙන් තව සැරයක් සාදුකාරය දෙමු. ඔබට අපි මතක් කරනවා අපේ මේ සම්ප්‍රදායනුකූලව සෑ රාජානන් වහන්සේගේ පොත මේ පැත්තෙන් නිර්මාණය වෙනවා. ඒ නිර්මාණ ශිල්පීන් මේ පඩේ පටන් අරගෙන ඒ වගේම රන් කෙන්දෙන් රත්තරන් නූලෙන් මහා චීවරයක් අපි වියනවා. ඒ වගේම කටින චීවරය වියනවා. හැම දෙයකටම වාඩි වෙලා ඉන්න නැතුව ඇවිදලා එතෙන්ට ගිහිල්ලා උදව් කරන්න. ඒට එක් වෙන්න. ඒ නිසා ඒ දායකත්වය ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි පිරිකර පූජාව සඳහා වේලාව වෙන් කරගනිමු. අනිත් අය චුට්ටක් රැඳී ඉන්න. අපි දේව ආරාධනාවක් කළ යුතු කරනවා සාමින් වහන්සේ පිරිත් කියලා. අනිත් අය මොහොතක් රැඳී සිටින්න. මේ දායකත්ව පවුලේ සියලු දෙනා වෙනුවෙන් මේ පුංචි වෙලාව වෙන් කළා. අපි අපේ උත්තම කටින චීවර පූජාව සඳහා සියලු දෙනාම අපිට උදව් කළ සියලු දෙනාටම අපේ ගෞරවනීය නමස්කාරය. එහෙනම් අපි ඊළඟ වැඩසටහන සඳහා යොමු වෙනවා. සාමින් වහන්සේ මේ ගාම්භීර බුද්ධ ශාසනය චිරකාලයක් රඳවා ගැනීම පිණිස කරන කටයුත්තේදී සමස්ත දෙවියන්ටම ආරාධනා කරાવી මේ උත්තම පුණ්‍ය භූමියට වන්දනාව උදෙසා වඩින්නට සාදුනාද පවත්වන්න දෙවිය ලෝකවලට ඇහෙන්න.
හොඳයි හැම දිනම හඬ නගා සාදුකාරයක් දෙන්න. පිංගතුනි අපි දැන් සූදානම් වෙන්නේ සියලු දෙවියන්ට භූමාටු දෙවියන්ගේ ඉඳන් අකනිටා බඹලවට සාදුකාර දෙමින් දෙව් බමුණට ආරාධනා කරන්න මේ බක්කුල මහා සෑ භූමියේ ඒ නිර්මාණය කෙරෙන කොත් වහන්සේගේ පළවෙනි කොටස 7:42ට දෙව් බමුණගේ සාදුකාර මැද්දේ ඔබ හැම දෙනාගේ සාදුකාර මැද්දේ සිදු කරනවා. ඒ නිසා ඔබ හැම දෙනාම ඉන්න තැන් වලින් නැගිටලා දෑත් නළලි තියාගෙන හඬ නගා අපි සාදුකාර දෙමින් දෙවියන්ට ආරාධනා සිදු කරමු. හොඳයි හැමෝම හඬ නගා එක වතාවක් සාදුකාරයක් දෙන්න. පිංගතුනි අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ සත්තා දේව මනුස්සානං දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම චෛත්‍යයක් මැව්වේ සක්‍ර දෙවියන් බුදු වෙන්නත් පෙරයි. උන්වහන්සේ කෙස් වැටිය කපලා අහසට විසි කරපු වෙලාවේ රන් කරඬුවකින් කෙස් වැටිය පිළිගත් සක්‍ර දෙවියන් සාදුකාර දෙමින් ගිහිල්ලා දෙව්ලොව සිළුමිණි මහා සෑය මවලා මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරා. ඒ මොහොතේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් අහසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරා. ඒ සිවුරු පිරිකර පිළිගත් අපේ බෝසතාණන් වහන්සේ ඇඳගෙන හිටිය ගිහි වස්ත්‍ර යුගල අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කළ අහසට වීසි කරා මට ඒකාන්තයෙන් බුද්ධත්වයේ ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළවට නොවැටේවා අහසේම රැඳේවා කියන අදිෂ්ඨානය. එදා ගටිකාර බ්‍රහ්ම දෙවියන් ගිහි වස්ත්‍ර යුගල කරඬුවකින් පිළිගෙන බඹලවට ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ චෛත්‍යයක් මවනවා. ඒ තමයි සලුමිණි මහා සෑය. පිංගතුනි අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න පෙර අබිනිෂ්ක්‍රමණය කරපු දවසේමයි දෙව්ලොව සිළුමිණි සෑය බඹලව සලුමිණි සෑය මවාගෙන දෙව් බමුණ් උන්වහන්සේ වෙනුවෙන් වන්දනා කරේ. ඒ නිසා අපි සියලු දෙනා මේ මනුලව අපි බොහෝම සද්ධාවෙන් ගඩොලෙන් ගඩොලේ බොහොම සද්ධාවෙන් ඉදි කරගෙන යන මේ බක්කුල මහා චෛත්‍ය මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂුන් වහන්සේලා අතර අගතැන්පත් බක්කුල මහා සෑයි කොත් වහන්සේ නිර්මාණය කරන මේ පිම්බිමට අපි ඉස්සල්ලාම ආරාධනා කරමු භූමාටු දෙවියන්ට මේ පොළොව ආශ්‍රිතව මේ ලංකා භූමියේ උක්ෂ පර්වත කඳු සීමස්තක විමාන කරගත් සියලු දෙව් බමුණට ඒ වගේම ගම්බාර දෙවිවරු සීමස්තක දෙවිවරු ආදී බුද්ධ ශාසනයේ වෙනුවෙන් උපකාර කරන සියලු දෙව් බමුණ් මේ පොළොව ආශ්‍රිත සියලු දෙවියන් සාදුකාර දිදී මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා සාදු සාදු සාදු. පිංගතුනි මේ මනුස්ස ලෝකයට යොදුන් 42000ක් ඉහළින් තමයි චාතුම් මහරජික දෙව්ලොව පිහිටලා තියෙන්නේ. මේ ලෝකේ සිව් දිසාවන් පාලනය කරන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ත්‍රිරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියන් වැඩ ඉන්නේ චාතුම් මහරජික දෙව්ලොව. අපේ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් දවසේ ඉඳන් බෝසත් අම්මගේ හතර පැත්තෙන් හිටියේ සතරවරන් දෙවියන් හතර දෙනා. අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු. සතරවරන් දෙවියනේ දෙව් පිරිස් පිරිවරාගෙන මේ ලෝකේ සිව් දිසාවන් පාලනය කරන විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ ත්‍රිරාෂ්ට්‍ර කියන සතරවරන් දෙව් මහ රජවරු සියලු දෙවියන් පිරිවරාගෙන දිව්‍ය පුත්තු පිරිවරාගෙන
දිව්‍ය තූර්ය නාදන දිව්‍ය මල් දිව්‍ය සුවඳ විලවුන් රැගෙන මේ බක්කුල මහා සෑය ඉදිවන මේ පිම්බීමට සාදුකාර දිදී පැමිණෙත්වා වැඩම කරත්වා. පිංගතුනි මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 84000ක් ඉහළ තව්තිසා දෙව්ලොව පිහිටනවා. මේ චාතු මහරජික දෙව්ලොවත් තව්තිසා දෙව්ලොවත් අධිපති සක්‍ර දෙවියන්. දෙදෙව්ලොවට අධිපති කියන්නේ ඒකයි. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සක්‍ර දෙවියන්ට මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව පැවරුවා කියලා මහා වංශේ සඳහන් වෙනවා. ඒ වගේම දීඝනිකාය අට කතාවේ සඳහන් වෙනවා. පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රය මගේ පිරිනිවන් පෑමෙන් පස්සේ බොහෝ කාලයක් ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂා වෙනවා. එනිසා පින්වතුනි සක් දෙවිදු කියන්නේ මේ ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාවට උපකාර කරන මාර්ගඵල ලැබපු දෙවි කෙනෙක්. දීඝනිකායේ සඳහන් වෙනවා සක්ක පඤ්ඤ සූත්‍රයේ. ඒ දේශනාව අවසන් වෙනකොට සක්‍ර දෙවියන් සෝවාන් ඵලයට පත් වුණා. අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු සක් දෙවිදුන්ට දෙව් පිරිස් පිරිවරා තව්තිසා දෙව්ලොව වැඩ ඉන්න සියලු දෙව් බමුණු පිරිවරාගෙන සක්‍ර දෙවියනේ මේ බක්කුල මහා සෑය ඉදිවන මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා සාදු සාදු. පිංගතුනි හැම දිව්‍ය ලෝකයක් අතරම පරතරේ සඳහන් වෙන්නේ යොදුන් 42000 බැගින් පරතරයක් තුලයි දෙව්ලොව පිහිටලා තියෙන්නේ. මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් කියලා අහසේ චාතු මහරජික දෙව්ලොව. එතන ඉඳන් තවත් යොදුන් 42000ක් ඉහළින් තව්තිසාව. ඊටත් ඉහළින් තියෙන යාම දිව්‍ය ලෝකේ. මාර්ගඵලලාභී බොහෝ දෙව් පිරිස් යාම දෙව්ලොව වැඩ සිටිනවා. අපි සියලු දෙනා යාම දෙව්ලොව දෙවියන්ටත් ආරාධනා කරමු. සියලු දෙවියන් සාදුකාර දෙදී දිව්‍ය මල් මදාරා මල් දිව්‍ය සුවඳ විලවුන් දිව්‍ය තූර්ය වාදන මැදින් මේ බක්කුල මහා සෑය ඉදිවන පිම්බිමට සියලු දෙවියෝ පැමිණෙත්වා වැඩම කරත්වා සාදු සාදු. පිංගතුනි ඊටත් ඉහළින් පිහිටන්නේ බෝධිසත්ව දෙවිවරු පහළ වෙන තුසිත දෙව්ලොව. පාරමී පුරණ පාරමී සම්පූර්ණ කරන බෝසතාණන් වහන්සේලා පහළ වෙන තුසිත දෙව්ලොව. අපේ බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොව වැඩ සිටිද්දී දෙවියන් ආරාධනයක් කරන්නේ මහා වීරයන් වහන්සේ. ඔබ වහන්සේට දැන් කාලයයි. මිනිස් මව් කුසක ගිහින් උපදින්න. දෙව් මිනිස් ලෝකයාව සසර දුකින් එතර කරවන්න මනුලොවට වඩින සේක්වා කියලා ආරාධනා කරේ තුසිත දෙව්ලොව. අද මේ වෙනකොට ඊළඟට බුද්ධත්වයට පත්වෙන්න පාරමී සම්පූර්ණ කරගෙන යන මෛත්‍රී බෝසතාණන් වහන්සේ දුටු ගැමුණු දෙවියන් සද්ධාතිස්ස දෙවියන් ඒ වගේම පාරමී සම්පූර්ණ කරගත් බෝසත් දෙවිවරු වැඩ ඉන්නේ තුසිත දෙව්ලොව. ඒ නිසා අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු. තුසිත දෙව්ලොව වැඩ සිටින මගඵලලාභී දෙවියන් ඇතුළු බෝධිසත්ව පාරමී පුරණ දෙවිවරුන් සාදුකාර දිදී ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිවන
මේ බක්කුල මහා සෑය පිහිටි පිම්බිමට සියලු දෙවියෝ සාදුකාර දිදී තුසිත දෙව්ලොව සිට මේ පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා. පිංගතුනි තුසිත දෙව්ලොවට ඉහළින් පිහිටන්නේ නිම්මාන රති දිව්‍ය ලෝකේ. නිම්මාන රති දෙව්ලොව වැඩ ඉන්න දෙවිවරු බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඒ අයට දින කීපයක් වගේ. මනුස්ස ලෝකේ අපේ කාලෙන් ගත්තොත් අපිට අවුරුදු 800ක් කියන්නේ නිම්මාන රති දෙවියන්ට එක දවසක් වගේ කියලා. ඒ දෙවිවරු බුදුරජාණන් වහන්සේ බුදු වෙනවා. උන්වහන්සේ පිරිනිවන් පානවා. සියසින් දෙව්ලොව ඉඳන් දැකපු දෙවිවරු තවවත් ඒ දෙව්ලොව වැඩ ඉන්නවා ඇති. ඒ නිසා නිම්මාන රති දෙව්ලොව දෙවියනේ දෙව් පිරිස් පිරිවරා ගෞතම බුද්ධ ශාසනයේ බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් ඉදිවන මේ උතුම් සෑය පිහිටි පිම්බිමට සාදුකාර දිදී පැමිණෙත්වා වැඩම කරත්වා. පිංගතුනි සදෙව්ලොව ඉහළින්ම පිහිටන්නේ පරනිම්මිත වසවර්ති දෙව්ලොව. මනුස්ස ලෝකේ කාලෙන් අවුරුදු 1600ක් එහෙ එක දවසක් වෙනවා. එහෙමනම් ඒ දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල දවසකුත් පැය 14ක් වගේ කිනවා ගෙවිලා තියෙනවා. ඒ දෙවිවරු කොච්චර සතුටෙන් බලාගෙන නැද්ද බුදුහාමුදුරුව වෙනුවෙන් බක්කුල මහරහතන් වහන්සේ වෙනුවෙන් මෙවැනි මහා සෑයවල් ලෝකෙ ඉදි වෙනකොට ඒ බුදුවරු මහරහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා සියසින් දැකපු දෙවිවරු මේ සදෙව්ලොව අදටත් දෙව්ලොව බඹලොව වැඩ ඉන්නවා. අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු. නිම්මාන රති දෙව්ලොව දෙවියනේ දිව්‍ය මල්, දිව්‍ය තූර්ය වාදන, දිව්‍ය සුවඳ, දිව්‍ය පූජාවන් රැගෙන මේ බක්කුල මහා සෑය පිහිටි පිම්බිමට සාදුකාර දිදී පැමිණෙත්වා වැඩම කරත්වා. පිංගතුනි සදෙව්ලොවට ඉහළින් තියෙන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. මහා බ්‍රහ්ම, ඒ වගේම පරිත්තාබ, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට, බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත ඔය විදියට රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක්. ඊටත් ඉහළින් පිහිටනවා අරූපී බ්‍රහ්මතල 4ක්. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා, නා සංඥායතන කියන අරූපී බඹලව. මේ රූප අරූප බ්‍රහ්ම ලෝකවල ඉන්න සියලු දෙවියන්ට අපි විශේෂයෙන් රූපී බ්‍රහ්ම ලෝකවල ධ්‍යාන සුවයෙන් වැඩ ඉන්න. ඒ අතර සුද්ධාවාස බඹලව 5ක් පිහිටලා තියෙනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට කියන්නේ අනාගාමී උත්තමයන් වහන්සේලා පහළ වෙන බ්‍රහ්ම ලෝක. ඒ අනාගාමී බ්‍රහ්ම දෙවිවරු ඒ බ්‍රහ්මලෝමයි පිරිනිවන් පාන්නේ. ඒ නිසා අද බුදුරජාණන් වහන්සේගෙන් බණහල අනාගාමී වෙච්ච බ්‍රහ්ම දෙවිවරු අදටත් ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල වැඩ සිටිනවා. ඒ නිසා ඒ සියලු බ්‍රහ්ම දෙවිවරුන්ට ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල අරූපී බ්‍රහ්ම තලවල ඉන්න සියලු බ්‍රහ්ම දෙවිවරුන්ටත් දසදහසක් ලෝක ධාතු වල දෙව් බඹුන් ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ධම්මචක්ක දේශනාව කරද්දී දසදහසක් ලෝක ධාතු වල දෙව් බඹුන් අහසේ ඉදිකටු තුඩක් තරම් සියුම් දිව්‍ය ශරීර මවාගෙන අහස් කුස දෙවියන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. අපි සියලු දෙනා සාදුකාර දීලා ආරාධනා කරමු.
සියලු බ්‍රහ්ම දෙවිවරුන්ට දසදහසක් ලෝක ධාතු වල දෙවියන් පිරිවරාගෙන මේ බක්කුල මහා සෑ ඉදිවන පිම්බිමට පැමිණෙත්වා වැඩම කරත්වා කියලා ආරාධනා කරමු. පින්තුනි බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් මේ අපේ ලක් දෙරණට වැඩම කරා. මේ භූමිය බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් සමාපatti ස්වයං පූජනීයත්වයට පත් වුණා. මයංගනේ නාගදීපේ කැලණිය විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ සොළොස් මස්ථාන කියලා අපි හඳුන්වන්නේ. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි ගමනේ වැඩියේ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන. ඒ 500ක් රහතන් වහන්සේලා අතර බක්කුල මහරහතන් වහන්සේගේ නමක් තියෙනවා. එහෙමනම් මේ ලංකා භූමියට බක්කුල මහරහතන් වහන්සේත් එදා බුදුරජාණන් වහන්සේ සමග වැඩම කරා. මේ ලංකා භූමියේදී එදා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා කොයිතරම් පිරිසක් ධර්මය අවබෝධ කරගන්නේ නැද්ද? ඒ නිසා ඒ 12 මස්ථාන ඇසුරු කරගෙන වැඩ ඉන්න සියලු දෙව් බඹුන් ජයශ්‍රී මහ බෝධිය රුවන්වැලි මහා සෑය 12 මස්ථාන ඇසුරු කරගත් සියලු දෙව් බඹුන් විශේෂයෙන් සුමන සමන් දෙවියන් දෙව් පිරිස් පිරිවරාගෙන මේ උතුම් පිම්බිමට පැමිණෙත්වා සියලු දෙව් බඹුන් මේ පිම්බිමට පැමිණෙත්වා අපි පොදුවේ සාදුකාර දීලා ආරාධනා කරමු. පිංගතුනි අපි දෙවියන් බඹුන්ට දසදහසක් ලෝක ධාතුල දෙව් බඹුන්ට ආරාධනා කරේ අපි තව සුළු මොහොතකින් මේ පූජනීයම චෛත්‍යයේ මුදුන් මල්කඩ බඳු ඒ චූඩා මාණික්‍ය පිහිටන කොත් වහන්සේ කොත කියලා කියන්නේ චෛත්‍යයක පූජනීයම වස්තුව. ඒ කොත් වහන්සේ අද මේ පිම්බිමේ ස්වාමින් වහන්සේලා පරිත්‍රාණ ධර්ම දේශනාවන් පිරිත් ධර්මයන් දේශනා කරද්දී අද දහස් සංඛ්‍යාත සදහැවතුන් සාදුකාර දෙමින් පිරිත් කියද්දී බොහොම සද්ධාවෙන් මේ පංච තූර්ය නාද මැදින් තව සුළු මොහොතකින් 7:42ට ඒ කොත් වහන්සේගේ පළවෙනි කොටස පිත්තල වක් කරලා නිර්මාණය ආරම්භ කරනවා මේ පිම්බිමේ. ඒ නිසා අපි එනිසා අපි සියලු දෙනා සියලු දෙවියන්ට සාදුකාර දීලා ආරාධනා කරමු. මේ බක්කුල මහා සෑයේ සියලු දෙව් බමුන් පිළිගන්න සේක්වා. අවුරුදු 5000ක් යනතෙක් මේ බක්කුල මහා සෑය දෙව් බමුන් ආරක්ෂා කරන සේක්වා. අනාගතයේ කිසිම උවදුරක් උපද්‍රවයක් නැතුව මේ සතුරු ආක්‍රමණ සතුරු උපද්‍රව බුද්ධ ශාසනයට හානිකර බලවේග ඒ සියල්ලෙන් බක්කුල මහා සෑය ආරක්ෂා කරමින් අනාගතයේ ලක්ෂ ගණන් මිනිසුන්ගේ දෙව් බමුන්ගේ වන්දනාමානයට පාත්‍ර වෙමින් මේ බක්කුල මහා සෑය අවුරුදු 5000ක් දක්වා ධාතු පරිනිර්වාණයේ තෙක්ම දෙව් බමුන්ටම බාරයි කියලා සාදු කියලා ආශිර්වාද කරන්න.
ගාම්භීර ශ්‍රී සද්ධර්මය වසර 5000ක් කල උත්තම බුද්ධ ශාසනයේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේගේ ශාසන ධාතුව තුල අනිවාර්යයෙන්ම පවතින්නේ අපේ මේ පුණ්‍ය භූමියේමයි. අපේ මේ වාසනාවන්ත රටේමයි. ඒ නිසා මේ රමණීය පුණ්‍ය භූමියේ ජන්මලාභය ලැබුව අපි ලෝකේ ඉන්න වාසනාවන්තම කණ්ඩායම. ඒ නිසා ඒ අතරිනුත් බෞද්ධ වීම ඊට වැඩිය වාසනාවන්තයි. බුදු පියාණන්ගේ බණ අහන්න ලැබීම, බුදුහාමුදුරුවෝ සරණ යෑම ඊට වැඩිය වාසනාවන්තයි. ඒ නිසා මේ සසර ජීවන මඟ තුල ගමන් ගන්න අපි අද මේ සහභාගී වන උත්තම පූජාවත් ඒ තරම් වාසනාවන්තයි. දැන් චිරත්ගත සම්ප්‍රදායනුකූලව මේ පහන් සිල් පුබුදන්නට අපි වෑයම් කරන්නේ පරිත්‍රාණ ධර්මදේශනාව සඳහා සාමිල් වහන්සේලාට ඉද ප්‍රස්තාව ලබා දෙන්න. ඉන් අනතුරුව නැකතට අපි පිත්තල වක් කරනවා කොත් වහන්සේට වෙනුවෙන් ඒ නිර්මාණය කරගන්නට. අපි ආරාධනා කරනවා ඊ타මත්ම ගෞරවයෙන් මුලින්ම අපි කාගෙත් මෑණියන්ට, ශීලා ප්‍රේමකාන්ති මෑණියන්ට මේ වේදිකාවට පහන් සිල් පුබුදන්නට, ඒ වගේම හොරණ තරුණ නායකත්වයේ කිත්සිරි කහටපිටිය මැතිතුමන්ට එම මැතණියන්ට, ඒ වගේම අද අපේ මේ සමස්ත වැඩපිළිවෙලේ ප්‍රධානම කාරණාව වන අපේ මේ කටින චීවර පූජෝත්සවයේ බැතිබර දායකත්වය ලබා දුන් පින්වත් සමන්ති විමලසේන මැතිණියට, ඒ වගේම අපේ කොළඹ ටෙලිවිෂන් නාලිකාවේ ගරු සභාපති සුජීවද සිල්වා මැතිතුමනි ඔබතුමන්ට, සුමේද ගුණවර්ධන මැතිතුමන්ට, හොරණ හදිස්සි මරණ පරීක්ෂක මහතාට, ඒ වගේම හොරණ එක්සත් වෙළඳ සංගමේ සභාපති, හොරණ බෞද්ධ බල මණ්ඩලයේ සභාපති, රයිගම් කෝරළ සමාජ සේවා සංගමේ සභාපතිතුමන්ටයි ආරාධනය. ASP ගෲප් අධිපති ක්‍රිෂානි මහත්මියටත් අපි බැති සිතින් ආරාධනා කරනවා පහන් සිල පුබුදන්නට. ඒ වගේම අපි මේ අවස්ථාවේදී තාම ගරුසිතින් මතක් කරන්න ඕනේ අනුරගමගේ මහත්තයා. එතුමන් හෙට උදේ එනවා කියලා කිව්වා මේ පුණ්‍ය භූමිය පූජා කළේ එතුමන්. ඒ වගේම එතුමන් කතරගම කටින චීවර පූජෝත්සවේ බාර අරගෙන නිසා එතුමන් කතරගම ගියා. ඒ නිසා අපිට හෙට උදේ එතුමන් මේ ස්ථානට පැමිණීමි. එතුමන් තමයි මේ රම්ම්‍ය පුණ්‍ය භූමිය මේ මහා බක්කුල සෑය ඉදි කරන්ට අපිට පූජා කළේ. එතුමන්ට සාදු නාද දීලා අපි ආශිර්වාද කරමු මේ වෙනුවෙන්. පුණ්‍යවන්ත භාග්‍යවත් සියලු දෙනාටම මතක් කරනවා අපි මේ පහන් වැටි දල්වමින් මේ වැඩසටහන ආලෝකමත් කරන්න එකතු අපේ ආදරණීය ආරාධිත අමුත්තන්ට පුණ්‍යානුමෝදනා එක් කරන ගමන් ඔවුන් දල්වන පහන් වැටිවල ආලෝකයේ වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනය බැබලේවා. බක්කුල සෑ රාජානන් වහන්සේ දිනුනායින් පස්සේ මේ විදිහටම උන්වහන්සේගේ බුද්ධ රශ්මි ධාරාව පැතිරේවා, මුළු විශ්වයම සුවපත් වේවා, නිදුක් නිරෝගී වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ පහන් ආලෝකයේ වැටි වගේම. එහෙමනම් අපි
මේ සදහම් සිතින් යුතුව ඔබට මේ සජීව විකාශය ගෙනෙන පැලම්බ ටෙලිවිෂන් නාලිකාවේ ගරු සභාපති සුජීවද සිල්වා මැතිතුමත් මේ අවස්ථාවේදී ගෞරවයෙන් අපි සිහිපත් කරනවා. එතුමන් සෑහෙන්න මහන්සි වෙනවා විශ්වයට මේ පණිවිඩය අරගෙන යන්න. කළමනාකාර අධ්‍යක්ෂතුමා සුරේන් වෙදික්කාර මැතිතුමත් එහෙමයි. එතුමාගේ සම්පූර්ණ මහන්සිය මේ හැම රූප රාමුවක්ම මේ හැම වචනකම තියෙනවා. ඒ නිසා අපේ නාලිකා ප්‍රධානී පරාක්‍රමයක නායක මැතිතුමා ප්‍රධාන, අපේ චාමින්ද මහතා ප්‍රධාන සමස්ත කාර්ය මණ්ඩලයත් මතක් කරමින් අපි දැන් හරි නැකතට මේ සත්කාරය කරගන්නට සාදු සිතින් යොමු වෙනවා. සියලු දෙනාටම සාදු නාද පවත්වන්නට අපි ආරාධනා කරනවා. සම්බුද්දස්ස නමෝ තස්ස සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාකාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සංඝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති වජ්ජේන පාසුත්වං රතනත්තයං ඒතේන සජ්ජ වජ්ජේන පාසුත්වං රතනත්තයං ඒතේන සජ්ජ වජ්ජේන පාසුත්වං රතනත්තයං ආනිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තෝ අතෝ විසක්කච්ච සුනන්තු භාසිතං තස්මාහි භූතානි සාමේත සබ්බේ මෙත්තං කරෝත මානුසියා පජාය දිවාච රත්තෝච හරන්තියේ භලින් තස්මාහි නේරක්කත අප්පමත්තාං විත්තං ඉදවාහුරං වා සග්ගේසු ආයං රතනං පනීතං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තයෝතු යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමා
බාහු සමාධිනා තේන සමෝන විජ්ජති ධම්පි ධම්මේ රතනම් පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු මංගලා අට්ඨ සතම් පසත්තා චත්තාරි ඒතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකායේ තේසු දින්නානි මහප්පලානි ධම්පි සංඝේ රතනම් පනිතං ඒතේන සින්දිමට දහස් සංඛ්‍යා ජනකායක් ඒකරාශී විසිටනවා. මේ මොහොතේ අප මේ සිටින ස්ථානය ඊ타මත්ම රස්ණයෙන් එවග ඊ타මත්ම පීඩාකාරී මත්තත්වයක වුණත් සියලු දෙනාම හදවතේ බුද්ධ වර්ධනය කරගනිමින් මේ උත්තරීතර අවස්ථාවට එකතු වෙන ආකාරයයි අප මොහොතේ දකින්නේ. පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ඊ타මත්ම සතුටින් ඒ වගේම හදවතේ මහත් වූ ප්‍රීතිය වර්ධනය කරගෙන අපි හරියටම තවත් විනාඩි 4කින් මේ මාහගේ කටයුත්ත ආරම්භ කරනවා. පින්වත් අපි මේ ඉන්න ස්ථාන ඉතාමත්ම අපහසුයි. කෙසේ නමුත් මෙවර විට සියලුම පිත්තල කෝවේ පැහැමින් තිබෙන්නේ. තවත් නොබෝ වේලාවක විනාඩි 4කින් මේ කටයුත්ත ආරම්භ කරනවා. මේ මොහොතේදී ඔබ වහන්සේගේ හදවතට වගේ සතුටක් දෙව්බමුන්ගේ සාදුනාද මැද්දේ මේ කරන පින්කම ගැන දැනෙන්නේ. එම පිරිස් සජ්ජායනා මැද්දේ අපි සූදානම් වෙන්නේ ස්වාමීන් වහන්සේලා පිරිස් සජ්ජායනා කරද්දී අද දහස් සංඛ්‍යාත පිරිසක් මේ භූමියට පිරීලා ඉතිරිලා. ඇත්තෙම අපහසු කටයුත්තක් සද්ධාව නිසාම මේ භූමිය අපි මේ කොත්වහන්සේ නිර්මාණය කිරීමේ කටයුත්ත සිදු වෙන්නේ. ඒ නිසා ඔබ බලාගෙන ඉන්න ඔබට පේනවා ඇති මොනතරම් විශාල කටයුත්තක්ද මේ භූමියේ සිදු කරන්න කියලා. ඉතින් පිත්තල ඇත්තෙම දැන් මේ සූදානම් වෙන්නේ ඒකේ කොටසේ සජ්ජායනා මැද්දේ කොත්වහන්සේ නිර්මාණ අවසන් පින්වත් අපේ හරියට අපිට තවත් හරියට විනාඩි 3ක පමණ කාලයක් ඉතිරි වෙලා තිබෙනවා. ඒ වගේම මේ මොහොතේ විශේෂයෙන් පින්වත් මෑණියනි ඔබතුමීගේ අතිනුත් බක්කුල මහා සෑරජුට මුල්ගල් තැබුවත් දවසේ කොත් වහන්සේ නිර්මාණ කටයුතු සිදු හදවතට දැනෙන්නේ. බුද්ධාලම්බන ප්‍රීතිය හදවත පුරා පිරී යනවා පුතේ. ඉතින් මට හරි සතුටුයි මේ වගේ චෛත්‍යයක් හදන්න ඉගෙන ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් ඒ දුර්ලභ අවස්ථාවට මුහුණ දීම අපේ සියලු දෙනාගේම ලොකු සතුටක්. අත්සේදී ආශ්‍රීමත් වූ බක්කුල මහා සෑරජුන්ගේ කොත් වහන්සේ නිර්මාණය වන මේ පිම්බීමේ සිටයි අපි මේ කතා බහ කරන්නේ. ඔබට පේනවා ඇති අපේ ගිනි ජාලාවක් දැල් වෙන තැනක කොපමණ බහුතාවයේ මැද්දේ වුණත් ආශ්‍රීමත් වූ බක්කුල මහා සෑර තිබෙන හැටි යුත්තේ මේ කටයුත්ත අපිට තව ඉදිරි වෙලා තිබෙන්නේ හරියටම විනාඩි 2ක පමණ කාලයක් පමණ. සියලු දෙනාම දෙව්ලොවට හෙන්නට හයියෙන් සාදුනාදයක් පවත්වන්න. සාදුනාදයක් පවත්වන්න සියලු දෙනාම. තවත් විනාඩියක පමණ කාලයක් තිබෙන්නේ. සියලු දෙනා සාදු සාදු අසිරිමත් වූ ආසය රජුන්ගේ කොත් රාජානන් වහන්සේ මේ මොහොතේ මේ අවස්ථාව ඔබ මේ දකින්නේ ඔබ පේනවා ඇති පිත්තල විශාල කාලයක් තුළ මේ පිත්තල දිය වෙමින් මේ කටයුත්ත මේ සිද්ධ වෙන්නේ. ඔබට පේනවා ඇති අපි හරියටම තව විනාඩියක පමණ කාලයක් පමණ අපිට ඉදිරි වෙලා තිබෙන සියලු දෙනා නැවත වරක් සාදුනාදයක් පවත්වන්න. මේ මොහොතේදී පින්වත් ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ පින්වර සුරතින් සහ ශ්‍රීලා ප්‍රේමකාන්ති මෙතුමියගේ පින්වර සාදුනාදි මැද්දේ මේ මොහොතේ කොත වැක්කිරීමේ ප්‍රථම අදියරයි මේ දකින්නේ. සියලු දෙනා නැවත වරක් සාදුනාද පවත්වන්න. සාදු සාදු සාදු
දෙව් බමුණගේ සාදුනාද මැද්දේ අසිරිමත් වූ බක්කුල මහා සෑ රජුන් වෙත පළඳවන කොත් වහන්සේ වාත්තු කිරීමේ පළවෙනි කටයුත්ත මෙලෙස සිදුවන්නේ මේ මොහොතේදී සියලුම දෙනාගේ පුදුමාකාර විදිහේ සතුටක් ඒ වගේ ප්‍රීතියක් ඇතිවනවා නෝනමානයි ඔබට මේ ඔබ සමහරක් විටදී ඔබ කිසිදු දවසක දැක නැතිව ඇති ඔබ මේ දකින්නේ අද දවසේදී පිත්තල උණු කිරීමේ කටයුත්ත නැත්නම් මේ කෝවතුල පිත්තල උණු කිරීමේ කටයුත්තයි සිදුවුනේ දැන් මේ මොහොතේදී මේ උණු කරගත්තේ පිත්තල මේ මොහොතේදී ඒ අසිරිමත් වූ බක්කුල මහා සෑ රජුන්ගේ මත ඉදි කරන කොත් වහන්සේ තුල නැත්නම් ඒ කටයුත්තයි ඒ සිද්ධ වෙන්නේ ඒ නිසා මේ මොහොතේදී අද දවසේ සිට මේ මොහොතේදී කොත් රාජාන් වහන්සේගේ උඩම කොටසට වාතු කිරීමේ කටයුත්තයි ඒ සුද්ධ සිද්ධ වුණේ ඒ නිසා සියලු දෙනාටම අදවත සතුටක් දෙන්න වෙති අපි මේ සියලු දේ කොළඹ ටෙලිවිෂන් මේ සදහම් විකාශය ඔස්සේ සහ ඒ වගේම කොළඹ ටීවී ඔස්සේ මේ මොහොතේදී මේ සවස් භාගයේ සිටම අපේ වැඩසටහන ඔබ හමුවට නිරන්තරයෙන් ගෙනෙනු ලැබුවා විශේෂයෙන්ම අසිරිමත් මේ බක්කුල මහා සෑ රජුන් නිදිවන සීල සුවර්ණ පුණ්‍ය භූමියේ සිටයි අපි සජීවී විකාශය කොළඹ ටෙලිවිෂන් ඔස්සේ මේ සිදුවෙන්නේ මේ මොහොතේදී කොළඹ ටෙලිවිෂන් මේ සදහන් විකාශයේ කරු සභාපතිතුමන් අප සමග සිටිනවා කරු සභාපතිතුමනි අපි මේ කරපු වාහගේ කියා මං හිතන්නේ ලෙහෙසියෙන් කෙනෙකුට දකින්න ලැබෙන්නේ අපි ඉතාමත් වාසනාවන්ත මිනිස්සු අද දවසේ මේ සිදුවන මේ කාර්යය පිළිබඳව මොන වගේ සතුටක් මොකද බක්කුල මහා සෑ රජුන් නිර්මාණයේ මුල්පල් ලැබීමේ එක්තරා දායකත්වයක් ඔබතුමා දැරුවා අද දවසේ කොත ඉදි වෙනවා මොන වගේ සතුටක් දැනෙන්නේ විශේෂයෙන්ම මතක් කරන්න ඕන කොළඹ ටෙලිවිෂන් ආයතනයේ අපි මේ කරන පින්කමට කලිගමේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ඇතිව අපි මේ කරන පින්කම මම හිතන්නේ මුළු ලෝකවාසී රටවාසී හැමෝටම බලා ගන්න දැක බලා ගන්න අපි සූදානම් කිරීම ගැනම ආඩම්බරයි මම හිතන්නේ මෙවැනි පින්කමක් ශ්‍රී ලංකාවේ වෙන කිසිම තැනකින් දැක බලා ගන්න බැරි වෙච්ච අවස්ථාවක් අපි කොළඹ ටෙලිවිෂන් ආයතනයේ හැටියට ඒ පින්කම මුළු රටවාසී හැමෝටම පෙන්වීම සඳහා දායාද කරලා ඉතින් බොහොම ස්තුතියි හැමෝටම අපි මේ මොහොතේ තවත් බොහෝ කර්තව්‍යයන් මේ ස්ථානයේ සිදු වෙනවා දැන් ඔබට දකින්න ඇති මේ මොහොතේදී මේ මොහොතේදී ඔබ මේ දකින්නේ ප්‍රධාන කර්තව්‍යයන් ඔබ දකින්නේ ඒ තවත් පොතකට මේ මොහොතේ මේ කටයුත්ත සිදු වෙනවා කෙනෙකුට දුර්ලභව දැක ගන්න ස්ථාවක් තමයි අප මේ සජීවී ලෙසින් ඔබ හමුවට ගෙන එන්නේ විශේෂයෙන් උණු කරගත් නැත්නම් කෝවක් මත උණු කරගත් මේ පිත්තල දැම්තේදී මෙම අච්චු වලට වැක්කිරීමේ කටයුත්ත නැත්නම් වාතු කිරීමේ කටයුත්තයි ඔබ මේ දකින්නේ එම වාතු ශිල්පීන් ඉතාමත් යොහුසුලුව ප්‍රියන්ත නන්දන ප්‍රමුඛ කණ්ඩායම වාතු ශිල්පීන් ඉතාමත් ඉක්මනින් කාර්යක්ෂමව ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තව ඒ කටයුත්ත වුන් සිදු කරන ආකාරය තමයි ඔබ මේ දකින්නේ විශේෂයෙන්ම නැත්නම් කෝමත උණුවන පිත්තල තවත් නොබෝ වේලාවකින් මේ අච්චුවටත් වැක්කිරීමේ කටයුත්ත ඔවුන් සිදු කරවු ලබනවා විශේෂයෙන්ම මෙම කොත් වහන්සේ නිර්මාණය කරන්නට පිත්තල ලබා දීම සඳහා ඒ අවශ්‍ය කරන ද්‍රව්‍යයන් ලබා දීම සඳහා රට වටා බොහෝ සදහැවත් බෞද්ධයන් මෙන්ම විවිධ රටවල සිටින අය මේ සඳහා දායකත්වයන් ලබා දුන්නා විශේෂයෙන්ම අද මේ කටයුත්තේ තිබෙන වැදගත්මකම තමයි පාරම්පරික ශිල්පීන් විසින් තමයි මේ කටයුත්ත නිරන්තරයෙන්ම සිදු කරනු ලබන්නේ විශේෂයෙන්ම ප්‍රියන්ත නන්දන ඇතුළු පිළිවතලාවේ ශිල්පීන් විසිනුයි මේ කටයුත්ත සිදු කරන්නේ විශේෂයෙන්ම දකින්නේ නැවලන්න සඳහන් කළ ආකාරයට ඔබ මේ දකින ඇති
උණු කරගත්ත පිත්තල තමයි මේ ආකාරයේ වක් කරන්නේ. එම ශිල්පීන් මම හිතන්නේ මෙවැනි දෙයක් දැක බලා ගන්නටත් බොහෝ අය පින් කරන්න ඕන. ඒ නිසා මේ මොහොතේදී කොත් කැරැල්ලේ තවත් කොටසක් තමයි මේ ආකාරයෙන් වාතු ගැනීමේ කටයුත්ත සිදු වෙන්නේ. කෙනෙකුට හිතන්න පුළුවන් මේ කොහොමද මේ ආකාරයෙන් මේ පිට කරගත්තේ කියලා. බලන්න ඔබට පේනවා ඇති වතුර ප්‍රමාණයට උණු කරගත්ත මේ පිටමයි මේ ආකාරයෙන් මේ වාතු කිරීමේ කටයුත්ත සිද්ධ කරන්නේ. පොත් කැරැල්ලේ තවත් එක කොටසක් තමයි මේ ආකාරයේ මේ වැක්ටීමේ කටයුත්තට වාතු කිරීමේ කටයුත්ත උන් සිදු කරන්නේ. ඒ කටයුත්ත ඉතා ඉක්මනින් සිදු කළ යුත්තේ මොන් ඉතාමත්ම ඒ පිළිබඳ පළපුරුද්දක් තිබෙන පැරණි ක්‍රමවේදයන් චාරිත්‍රයන් අනුගමනය කරමින් තමයි මේ ශිල්පීන් මේ කටයුත්ත සිද්ධ කරන්නේ. මීට වෙසක් පොහොය දෙකකට කලින් මේ පිම්බිමේදී සිදු කරපු බක්කුල මහා සෑරජුන්ට මුල්ගල් තැබීමේ කටයුතු ආරම්භ කරපු ඒ වගේම ශ්‍රී ලංකාව තුළ මෑතකදී ඉදිවන දෙවන්තම නැත්නම් ඉතාමත් විශාලම චෛත්‍යරාජ වහන්සේ කීවොත් ඒ වගේම මේ වරට තුන්වන පේසා වලේ කරලා දැන් ගත්තේ ආරම්භ කිරීමේ කටයුත්ත සිදු කරලා තියෙනවා. මේ මොහොතේ පින්වත් අපේ ගණකන්දේ චිත්‍රරත්න ස්වාමීන් වහන්සේ සිටිනවා අපේ මේ කටයුත්තට අපි ආශිර්වාද කවිකින් ආශිර්වාද කරකොත් රාජයන් වහන්සේ කොත් කැරළේ තවත් කොටසක් මේ නිර්මාණය වෙන්නේ. අපි කවිකින් අපි හන්නේ. සමටම සෙත් ලැබෙන මහා බල සියල්ලේ ආශිර්වාද වේක සිල්ලේ සාදු ක්‍යානේ බැලිල්ලේ ආරම්භනවා මෙතෙන් සිට වැක්කරල්ලේ බක්කුල මහා සංඝේ පොත අද මේ අවස්ථාවේදී මම හිතන්නේ පොත ඉදිකිරීමේ කටයුතු සිදු කරන මම හිතන හැමදාටම බොහොම වටිනා වැදගත් දෙයක් මම හිතන ජීවිතේ දකින්නම ලැබුණා ඒ වාසනාවට අපිව මේ එකතු කළ පූජනීය අතුරු සියලු දෙනාටම අපමණ දෙවියන් සියලු ලෝක දෙනාටම මේ වෙලාවේදී මේ බක්කල් ඉදි කරන වෙලාවේදී අපි මේ ආශිර්වාද කරනවා. කාය විශාරද කිවිපති ගණේකන්දේ චන්දරත්න ස්වාමීන් වහන්සේ අපගේ ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේ පුද කර සිටිනවා. මේ වන විට කොත් කැරළේ තවත් කොටසක වැක්කිරීමේ කටයුත්තන් වාතු කිරීමේ කටයුත්ත නිමාවට පත් කර තවත් බොහෝ කටයුතු තිබෙනවා. කෙසේ නමුත් මෙවන් වූ අවස්ථාවක් සජීවී ලෙසින් මුළු මහත් ලෝකයාටම රැගෙන යන්නට කොළඹ ටෙලිවිෂන් ඒ සදාම් නිකාශය අපි වාසනාවන්ත වුණා කිව්වොත් නිවැරදි. කෙසේ නමුත් අද දවසේදී තවත් බොහෝ පින්කම් රැසක් මේ අතිරිමත් වූ බක්කුල මහා සෑරජුන් ඉදිවන සීල සුවර්ණ පුණ්‍ය භූමිය තුළ ඒ වගේ විශේෂයෙන්ම රාත්‍රී 9ට අපි අරවරාත්‍රික පරිත්‍රාණ ආරම්භ කරන ලබන මේ පුණ්‍ය භූමියේ සිට ඒ වගේ මේට උදෑසන කාලයේදී කටින වස්ත්‍රයේ සංඝසතු කිරීමේ මේ කටයුත්තල සිදු වෙනවා චාරිත්‍රානුකූලව. ඒ නිසාද මේ ස්ථානට එකතු වහදු වී සිටින ලක්ෂ දහස් සංඛ්‍යාත ජනකායට ඒ කටයුතු දැක ගන්න පුළුවන්. එහෙමනම් අපි නැවත වරක් රාත්‍රී 9